ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තථාගතයන් වහන්සේගේ අවබෝධයට මේ ලෝකයේ කිසිම කෙනෙක්ගේ අවබෝධයක් ඒ සිතන පතන රටාවක් සම කරන්න බෑ. තථාගතයන් වහන්සේ මේ තුන් ලෝම අවබෝධ කළා. ඒ උතුම් මනුෂ්‍ය රත්නය මේ ලෝකෙට එළිය කළා වූ, මේ ලෝකෙට පහළ කළා වූ ඒ උතුම් ධර්මය අපේ හැමදෙනාගේම ජීවිත අදත් එදත් හෙටත් එක ලෙසින්ම ජීවිත සාර්ථක කරගන්න මාර්ගය කියලා දෙනවා. මේ සසර දුකින් එතර වන්නට මාර්ගය කියලා දෙනවා. ඒ උතුම් ධර්මය ඔබට ශ්‍රොතර උපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ අප නිරන්තරයෙන්ම සමීප කරනවා. අද දවසේත් අපි එකතු වෙලා ඉන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනත් එක්ක. උදැසන 8 ඉඳලා ඔබ උතුම් ශිල්පද සමාදන් වෙලා ජීවිතයට උතුම් ධර්මය එකතු කරගෙන භාවනාවන් වඩමින් බොහෝ පින් රැස් කරගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට පිළිවෙත් පුරනා ඔබට සවස් වරුවේත් අපි සූදානම් ඔබේ ජීවිතයේ යහපත පිණිස සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ මේ ළඟ භාගයේ මෙලෙසින් අරගෙන එන්න. ඉතින් මේ වෙනුවෙන් මහමෙවුනා භාවනා අසපුවාසේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් ශ්‍රොතර උපවාහිනී මැදිරියට වැඩම කළා. ඉතින් ස්වාමින් වහන්සේව පළමු කොට අපි බොහෝම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාන්තු සාන්තු සාදු. අද දවසේදී මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ සවස් වරුවේ ධර්ම දේශනාව වෙනවන්ත ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. එංගලන්තයේ පදිංචි පින්වත් දිලීප් පෙරේරා මහත්මයා සහ දිලිනි දිසානායක මහත්මිය. ඉතින් මේ පින්වන්ත පිරිසයි අද දවසේ දායකත්වයෙන් එක් කරන්නේ. ඔවුන්ගේ දායකත්වයේ ඇතිව මේ දෙසින් මේ අද දවසේ වැඩසටහන වෙතගෙන වගේම පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක ශ්‍රොතර උපවාහිනිය මෙත්තම් ලක්විරු ගුවන්විදුලි උතුම් ධර්මයේ විකාශනය කරන වැඩ කටයුත්තක වැඩසටහනක බැතිබර දායකත්වයේ එකතු කරන්න. ඉතින් ඒක ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. එදිනේ මතක් කිරීමත් සමගින් වැඩමකොට වදාළ මහමෙවුනා භාවනා අසපුවාසේ අපි පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. අපි හැමදෙනාම එකතු වෙලා මෙතෙන් පටන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන්ම කියා දෙන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අපි හැමදෙනාම පළමුවෙන් උතුම් තුනුරුවන්ට නමස්කාර කර සිටිමු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරුණාවෙන් කියා දෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා. සාදු සාදු. සදහවත් පින්තුනි, අපි දැන් සූදානම් වන්නේ මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ හවස් වරුවේ දේශනාව උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය හැමතිස්සෙම හැම කාලෙම මේ මනුස්ස ලෝකයේ මනුෂ්‍යයින්ට අහන්න ලැබෙන දෙයක් නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ අහන යම් මොහොතක් ඇද්ද ඒ මොහොතේ ඇති උතුම් බව බොහෝම ගෞරවයෙන් ඒ ධර්මයේ අහන්නට, ඒ ධර්මයේ දරා ගන්නට,
ඒ ධර්මය පුරුදු කරගන්නට අපි සිත් යොමු කරන්න ඕනේ. බොහෝම ගෞරවයෙන්. මේ ධර්මයේ විතරයි පින්වතුනි අපිට ඒකාන්ත පිහිට පිණිස පවතින්නේ. අනිත් හැමදේම මේ සසරේ අපිට ඒ වගේ පිහිටක් ඇති කරලා දෙන්න දෙයක් වෙන මේ සසරේ නැහැ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ ජීවිතයේ යථාර්ථය, මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය, අපි මුහුණ දෙන සැබෑම ගැටලු මේ සියල්ල අපිට දැනගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය තුළ මේ සියල්ල විග්‍රහ වුණා කියලා අපිට කල්යාණ මිත්‍රයෝ මුණ ගැසුණොත් විතරයි. සත්පුරුෂයෝ මුණ ගැසුණොත් විතරයි. ඉතින් බුදු කෙනෙක් ලෝකයේ දුර්ලභයි වගේම මේ කල්යාණ මිත්‍රයෝ, මේ සත්පුරුෂයෝ ඊටාම දුර්ලභයි පින්වතුනි. ලේසියෙන් මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහොම ගෞරවයෙන් අපි මේ සත්පුරුෂයන් වහන්සේලාව මේ අපිට බුදු කෙනෙකුගේ ධර්මයේ කරුණාවෙන් කියා දෙන මහා සංඝරත්නයේ ඒ උත්තමයන් වහන්සේලාවත් බොහොම ගෞරවයෙන් අපි ඇසුරු කරමින් මේ ධර්ම ඉගෙන ගන්නට ඕනේ. මොකද අපේ ජීවිතවලට සමහරලාට අපේ දෙමව්පියන්ට ලබා දෙන්න බැරි ආරක්ෂාවක්, යහපතක්, සහනයක් ලබා දෙන්නේ මේ කල්යාණ මිත්‍රයින්මයි. ඉතින් පින්වතුනි ඒ කල්යාණ මිත්‍රයින්ගෙන් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊටාම දුර්ලභ අහන්න ලැබෙන කාලයක් අපි මේ පසු කරමින් සිටින්නේ මේ සසරේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා අපි දැනගත්තේ අපි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙනවා කියලා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැසෙන තාක් අපි බොහෝ මනුෂ්‍යයන් හිතන්නේ මේ ජීවිතයේ තිබෙන්නා වූ යම් යම් ඊතරම්ම බරපතල නැති ප්‍රශ්න ගොඩාක් බරපතල විදිහට ඒ හිත්වලට දැනෙනවා. ඉතින් යම් යම් ජීවිතවල තියෙන අඩුපාඩුකම්, දුර්වලතා, නැති බැරිකම්, ඊළඟට අසාර්ථක වීම, මේවා ගොඩාක් විශාලට දැනෙනවා මේ සත්වයාගේ ජීවිතවලට. ඉතින් ඒවා ඔස්සේ කඳුළු හලහල ඒවට විසඳුම් හොය හොය එහෙම යන ගමනක තමයි, ඒ අතරතුර තමයි මේ බුදු කෙනෙකුගේ ධර්මයේ තුලින් ජීවිතයේ තියෙන සැබෑම ප්‍රශ්නේ, විසඳුම් සොයාගත යුතුම ප්‍රශ්නේ මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒක බොහොම දුර්ලභ දෙයක්. ඒ පින්වතුනි මොකක්ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අනුව අපි බරපතලම ප්‍රශ්නය කියලා අඳුනා ගන්න ඕනේ ප්‍රශ්නේ අපේ ජීවිතේ. ඒ තමයි අපි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලබලා හිටියට අපි මරණයට පත් වෙච්ච ගමන් බරපතල අනතුරක් තියෙනවා. අපි සසරේ නැවත නැවත උපදින්නා වූ නිරේ යලි උපත ලබන්න. ඊළඟට සසරේ නැවත නැවත අපි ඉපදෙමින් ආපු තිරිසන් අපායේ උපත ලබන්න. සසරේ නැවත නැවත අපි ඉපදෙමින් ආපු പ്രേත ලෝකයේ උපත ලබන්න අපේ ජීවිතේ බරපතල අනතුරක් තියෙනවා. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධයෙන් උන්වහන්සේ සොයාගත්ත මේ අපි ජීවිතවල හැම සත්වයක මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නේ. අනිත් ප්‍රශ්නේ එකක්වත් එච්චර බරපතල නැහැ. අපි හිතන් ඉන්න උනාට බරපතලයි කියලා. ඉතින් මේක කොච්චර බුදුරජාණන් වහන්සේ විස්තර කරාද කියනවනම් උන්වහන්සේ දේශනා කළා මේ අපිට තියෙන ප්‍රශ්න වලින් සමහරට එකක්වත් නැති කෙනෙක් තමයි සක්විති රජතුමා කියන්නේ. මේ ලෝකේ දුර්ලභ පහළ වෙන. එතකොට අපිට තියෙන අඩුපාඩුකම් මුකුත්ම නැති කෙනෙක්. හැබැයි මේ සක්විති රජතුමාටත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න නොලැබෙන නිසා මේ ජීවිතේ ප්‍රධාන ප්‍රශ්නේ අඳුරගන්න බැරිව ඒ පස්සට විසඳුන් නැතුව කියනවා මැරෙන්නේ. එතකොට ඒ නිසා සක්විති රජතුමාත් මේ මනුස්ස ලෝකේ පාලනය කළ ධාර්මිකව ඒ පිණින් දෙවියන් අතර ඉපදුනත් ඊළඟ ජීවිතේ ඒ දෙවියන් අතරින් චුත වෙලා ආපහු සතර පායට වැටෙනවා කියන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ ප්‍රධාන ප්‍රශ්නේ කොයිතරම් පැහැදිලිව විග්‍රහ කරනවද කියලා. එතකොට මොකද්ද
සක්විත රජතුමාටත් ලබා ගන්න බැරි වෙච්ච විසඳුම ඒ තමයි පින්වතුනි සෝතාපට්ටි අංග ජීවිතේ ඇති කර ගැනීම. ඒක තමයි සක්විත රජතුමාට ලබා ගන්න බැරි වෙච්ච විසඳුම. ඉතින් බුදුරණවහන්සේ වදාලා සක්විත රජ කෙනෙකුට තියෙන කිසිවක්ම නැති දුගී දුප්පත් මිනිස්සෙක් ඉන්නවා. හැබැයි එයා අර සක්විත රජතුමාට නිදහස් වෙන්න බැරි වෙච්ච බරපතල අනතුරෙන් මිදලා ඉන්නේ කියනවා. ඒ තමයි කියනවා ඒ දුගී දුප්පත් ඒ කිසිම දෙයක් නැති මිනිස්සයා වුණත් එයා මේ භයානක සතර අපායෙන් අත් මිදලා ඉන්නේ කියනවා. මොකද හේතුව එයා විසඳුම ලබාගෙන තියෙනවා අවශ්‍යම විසඳුම ජීවිතේට. මොකද්ද ජීවිතේට අවශ්‍යම විසඳුම? සෝතාපට්ටි අංග ඇති කර ගැනීම. අර දුගී දුප්පත් කෙනා ඒ සෝතාපට්ටි අංග ඇති කරගෙන ජීවත් වෙන නිසා මරණින් මත්තේ සුගතියේ ඉපදිලා සතර අපායෙන් සදහටම අත් මිදලා මේ ඉපදිමින් මැරෙමින් යන මේ සසර ගමන ඒකෙනුත් එයා නිදහස් වෙන මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නේ කියනවා. එතකොට බලන්න බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස්යාගේ ප්‍රශ්නේ සැබෑවටම අඳුනගෙන ඒක කියලා දෙන විදිය, ඒකේ විසඳුම කියලා දෙන විදිය. ඉතින් ඒ නිසා මේවා හැමදාම අහන්න ලැබෙන්නේ නැති දේවල් පින්වතුනි. හැමදාම සසරේ තියෙන්නේ මේ පොඩි පොඩි දේවල් අපි බරපතල විදිහට හිතාගෙන ඒව මැත්තේම කඳුළු සලමින් ශෝක වෙවි වෛර ක්‍රෝධ ඇති කරගෙන කර්ම රැස් කරගෙන සතර පාය යන ගමන තමයි සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. එතකොට ඒ විසඳුම වන සෝතාපට්ටි අංග වලින් බුදුරණවහන්සේගේ ධර්මයෙන් අපි ඉගෙන ගන්නවා පළවෙනිම සෝතාපට්ටි අංගය තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි නොසෙලෙන පැහැදීම. බුද්ධේ අවෙච්ඡප්පසාදේන. ඒතර අන්න ඒක තමයි ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ මේ ලබාපු මනුස්ස ජීවිතේ. එහෙම වුණොත් විතරයි අපේ මනුස්ස ජීවිතේ විශේෂ එකක් බවට පත් වෙන්නේ. ඒතර මොකක්ද මේ විශේෂම කාරණාව පින්වතුනි? සෝතාපට්ටි අංග හතරෙන් පළවෙනි එක බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කර ගැනීම. එතකොට පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීමේ ඇති වටිනාකම බුදුරජාණන්සේ මේ විදිහට දේශනා කළා. යෝ භික්කවේමයි සද්ධාමත්තා ප්‍රේමමත්තා සබ්බේතේ සග්ගපරායන. යමෙක් කල්ප ගණනකට පසු ලොව පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි සිතේ පැහැදීමක්, ප්‍රේමයක්, ගෞරවයක් ඇති කර ගනීද සබ්බේතේ සග්ගපරායන. ඒ කවුරුව සතර අපායේ වැටෙන්නේ නැහැ. සුගතිය තමයි උපදින්නේ කියලා. එතකොට බලන්න පැහැදිලිව ඊටාම පැහැදිලිනේ අපිට ලැබිලා තියෙන විසඳුම. ඉතින් මේ ජීවිතේ අපි එහෙනම් මොන අඩුපාඩු තිබ්බත් මොන කරදර මැද්ද අපි ජීවත් වුණත් ඇති කරගත්තේ යුතු දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම. එතකොට ඒ පැහැදීම මුල් කරගෙන පැහැදීම මත පිහිටලා පුළුවන් වෙනවා ඒ කෙනාට මේ ජීවිතේ හේතුඵල ධමයක් බව අවබෝධ කරගෙන මේ හේතු නැතිවීමෙන් නැති වී යන මේ ධර්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයෙන් නිදහස් වෙන්නත් එයාට සම්පූර්ණයෙන්ම පදනම හැටියට ක්‍රියාත්මක වෙන්නේ මේ පැහැදීම. ඉතින් ඒ නිසා ආන් ඒකට අපිට බොහෝ උපකාර වෙන්න දහම් කරුණු තියෙන ලස්සන සූත්‍ර දේශනාවක් අපි දැන් මේ අවස්ථරේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ රජගහනුවර කලන්දක නිවාප කියන වේළුවනේ. එතකොට දැන් ඔන්න දැන් මේ කාලේ මේ දවස්වල මේ වස්සාන කාලේ සංඝයා වහන්සේලා වස් සමාදන්ව බණ භාවනා කරමින් ධර්මය අධ්‍යයනය කරමින් ගත කරන කාලයන්නේ. ඒ වගේම දැන් මේ ධර්ම සාකච්ඡාව මේ ධර්මය අපි ඉගෙන ගන්න මේ දේවල් සිද්ධ වෙන්නේ වස් කාලෙක බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු. ඉතින් ඒ කාලේ මේ අන්‍යාගමික පිරිවැජියෝ පිරිසකුත් මේ රජගහනුවරම ඉන්නවා වස් සමාදන් වෙලා. එතකොට ඒ අතර මේ මෝර නිවාප කියන ආරාමයක් තිබිලා තිනවා. ඉතින් ඒකේ එතන ඉඳලා තියෙනවා ප්‍රසිද්ධ පරිබ්‍රාජික අන්‍යාගමික මතදරපු ආචාර්යවරු අන්නභාර වරදර සකුළුදාය ආදී මේ ප්‍රසිද්ධ අය. ඉතින් එදා දවසක් බුදුරජාණන් වහන්සේ උදේවරුේ පිණ්ඩපාතේ මේ රජගහනුවරට වඩින ගමන් උන්වහන්සේ කල්පනා කළා තාම වේලාසන වැඩි රජගහනුවර පිණ්ඩපාතේ වඩින්න. ඒ හින්දා මම මේ මෝර නිවාප කියන මේ පරිබ්‍රාජකයන් ආරාමයට යන්න ඕනේ.
ගිහිල්ලා මම මේ සකුළුදායි පරිබ්‍රාජකය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් එතකොට බුදුරජාණන් ඒ ආරාමේ පැත්තට වඩිනවා දැන්. වඩිනකොට අර උදේම මේ පරිබ්‍රාජකයෝ ඔක්කොම එකතු වෙලා කිසිම වැදගත් නැති ප්‍රයෝජනයක් නැති අර්ථවත් නැති නිෂ්ඵල කතා මහා සද්දෙන් කෑකොස්සන් ගහමින් කතා කර කර තමයි හිටියේ. එතකොට බලන්න බුදු කෙනෙක් පහළ වෙලත් බුදු කෙනෙකුගේ ඇසුර නොලැබුණු සමාජයේ අදට වඩා ලොකු වෙනසක් නැහැ. ඉතින් මේ විදිහට මහා ගෝසා කරමින් ඉන්නකොට සකුළුදායි මේ පරිබ්‍රාජකයා දැක්ක ඈතම බුදුරජාණන්සේ වඩිනවා. ඉතින් දැකලා තමන්ගේ පිරිසට කිව්වා නිස්සද්ද වෙන්න. අර ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ පැත්තට වඩිනවා. උන්වහන්සේලා හරියම නිස්සද්දතාවයට කැමති. ඉතින් අපි නිස්සද්දව හිටියොත් මේ පැත්තටත් වඩින්න ඕනේ කියලා හිතයි. මේ ඉතින් ඒ නිසා නිස්සද්ද වෙන්න කියලා. ඉතින් පිරිස නිස්සද්ද කෙරෙව්වා. ඉතින් බුදුරණාහි වැඩියා. ඒ පරිබ්‍රාජක ආරාමයට වැඩියට පස්සේ සකුළුදායි ඉතින් බුදුරණාහි ඉදිරියට ගිහිල්ලා බුදුරණාහි පිළි අරගෙන ස්වාමීනි භාග්‍යවතුන් වඩිනසේක්වා. ඔබ වහන්සේ වැඩි එක කොච්චර හොඳයිද? බොහොම කාලයකට පස්සේනේ වැඩි කියලා. දැන් වැඩින්න ආසනයකුත් පැනෙව්වා. එතකොට මේ සකුළුදායි පිරිවැජියත් මිටි ආසනයක් අරගෙන බුදුරජාණන් ළඟින් වාඩි වුණා. ඉතින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් අහනවා මේ බුදුරජාණන් උදායි කියලා එයාට අමතන්නේ. එයාට කතා කරපු තවත් නම අහන උදායි දැන් මේ මම වඩිනකොට මොකද්ද මේ පිරිස එකතු වෙලා කතා කරගෙන හිටියේ මං වැඩියට පස්සේ බාධා වුණේ මේ අඩාල වුණේ මොකද්ද ඒ කතාව කියලා අහුවා. එතකොට මේ සකුළුදායි කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මේ අපි කතා කර හිටපු එක එච්චර වැදගත් එකක් නෙමෙයි. ඒක දුර්ලභ කතාවක් නෙමෙයි. ඒක එච්චර වැදගත්කමක් නැහැ කිව්වා. කියලා කියනවා ස්වාමීනි මේ රජගහනුවර තියෙනවා කුතුහල ශාලාව කියලා එකක්. ඒකේ මේ විවිධාකාර ආගමික මතධාරණ අය රැස් වෙන ශාලාවක්. ඉතින් මේකේ දවසක් මේ ආගමික මතධාරණ මේ පිරිස රැස් වෙලා ඉන්නකොට මෙන්න මෙහෙම කතාවක් ඇති වුණා ස්වාමීනි. ඒ තමයි භවත්නි මේ අංගමගද ජනපදවල වාසය කරන මේ මිනිස්සුන්ට හරි වාසනාවක් නේ. හරි ලාභයක් නේ. මොකද හේතුව මේ රජගහනුවර වස්වසලා ඉන්නවනේ මේ බොහෝම ප්‍රසිද්ධ විශාල මේ ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන ඉන්න කීර්තිමත් මේ විවිධ ආගමික මතධාරණ බොහෝ අය ඉන්නවනේ. ඒ කියන්නේ මේ පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේස කම්බලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත මේ වගේ අය ඉන්නවනේ. මේ කොච්චර වාසනාවද මේ මිනිස්සුන්ට. ඊළඟට මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් රජගහනුවර වස්වසලා ඉන්නවනේ මේ ශ්‍රාවක පිරිසත් එක්ක. ඉතින් මේ මිනිස්සුන්ට හරි වාසනාවන්නේ මේ වගේ මේ ආගමික නායක ගොඩාක් ඉන්න එක. කියලා මේ ස්වාමීනි මේ කතා වුණා කිව්වා. ඉතින් එතකොට ඒ අන්‍යාගමික පිරිසත් වස්වසලා තියෙනවා ඒ කාලේ. ඒ කියන්නේ මේ වර්ෂා කාලෙට චාරිකාවේ යන්නේ නැතුව එක තැනකට වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඒ ඉන්නකොට ඇති වෙච්ච සාකච්ඡාවක්. ඉතින් කියනවා භාග්‍යවතුන් වහන්සේ එතකොට මේ කතාවක් එතනවා මේ පිරිස අතර. ඉතින් මේ වගේ මේ බොහොම ප්‍රසිද්ධ කීර්තිමත් මේ ආගමික නායකයෝ අතරින් ඒ අයගේ ශ්‍රාවකයෝ වඩාත්ම ගෞරව කරන්නේ කොයි ආචාර්යයන් වහන්සේටද? එතකොට වඩාත්ම පුදන්නේ සත්කාර සම්මාන දක්වන්නේ කොයි ශාස්ත්‍රඥ වහන්සේටද කොයි ආචාර්යයන් වහන්සේටද ඒ අතරින් කියලා මේ ප්‍රශ්නයක් ආවා. එතකොට ස්වාමීනි මේ සභාවේ හිටපු කෙනෙක් කිව්වා මේ පූරණ කස්සප ගැන අපි කතා කළොත් මෙයා හරි ප්‍රසිද්ධයි. විශාල ශාවක පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ වුණාට එයාට නම් මේ ශාවකයෝ ගරු කරන්නේ නැහැ නෙවෙයි. ඒ ශාවකයන්ගෙන් කිසි පිදුම් ලැබෙන්නේ නැහෙනි. ගෞරව බුහුමන් ලැබෙන්නේ නැහෙනි. ඉතින් කියන දවසක් හරි වැඩක් වුණා. මේ පූර්ණ කස්සප වණකේ මේ එයාගේ ධර්මයේ කියමින් හිටියා. එතකොට මේ ඒ පිරිස අතරින් එයාගේ ගෝලෙක් කෑ ගහන්න පටන් ගත්තා. මේ ප්‍රශ්නයක් කෙනෙක් අහපු වෙලාව ඕක පූර්ණ කස්සපගෙන් අහන්න එපා. එයා ඕක දන්නේ මේ ඕක අපෙන් අහන්න අපි කියලා දෙන්න.
එතකොට ස්වාමීනි මොකද උනේ? අර පූර්ණ කස්සපයා මේ මහා ප්‍රසිද්ධ කියලා හිටපු කෙනා දෑත් හිස බැඳගෙන කෑ ගගා කිව්වා නිස්සද්දයන් නිස්සද්දයන් මේ ඔය උඹෙන් නෙමෙයි අහන්නේ මගෙන් නේ ඔක අහන්නේ මේ මං උත්තර දෙන්නම් කී කෑ ගැහුවා. ඒත් ස්වාමීනි ඉඩක් හම්බුන්නේ නැහැ කියනවා. අර ශ්‍රාවකයෝ ඔක්කොම කෑ ගහන්න පටන් ගත්ත කියලා මෙහා දන්නේ මේ අපි මේක දන්නේ මෙයා සම්පූර්ණ වැරදි පාරක ඉන්නේ. දැන් මේ ශ්‍රාවකයෝ මේ ඒ නිසා මේ දැන් ඔන්න වාදයක් නම් වල තියෙන්නේ දැන් පුළුවන් නම් බේරියම් මේ වාදෙන් කියලා අර ශ්‍රාවකයෝම අර තමන්ගේ ආචාර්යන් වහන්සේට ගැරහෙව්වා කියනවා. කිසිම ගෞරවයක් දැක්වේ නැහැ කියනවා. ඔය විදිහමයි ස්වාමීනි ඔය විදිහටම වුණා කියනවා මක්කලි ගෝසාලට. එයාගේ ශ්‍රාවක පිරිසත් ඔය විදිහටම තමයි කියනවා නිතර කරන්නේ කිසි ගෞරවයක් දක්වන්නේ නැහැ කියනවා. එයාට වඩා අපි දන්නවා කියනවා. කියලා ශ්‍රාවකයෝ කියනවා. එයා මේ මක්කලි ගෝසාලගෙන් අහන්න එපා අපෙන් අහන්න කියලා කියනවා කිව්වා. එතකොට අජිත කේස කම්බලියටත් ওই විදිහටම වෙනවා ස්වාමීනි නිතර කිව්වා. පකුද කච්චායන්ටත් ඔහොම වෙනවා කිව්වා. සංජය බෙල්ලට්ටි පුත්‍රටත් ඔහොම වෙනවා කිව්වා. නිගණ්ඨනාථ පුත්‍රටත් ওই විදිහටම වෙනවා කිව්වා. බලන්න එතකොට මහා මෙසිය දහස් ගණන් ශ්‍රාවකයෝ පිරිවරාගෙන නිගණ්ඨනාථ පුත්‍ර මහා ප්‍රසිද්ධ කෙනෙක්. ඒ කොච්චර වුණත් ශ්‍රාවකයෝ ගෞරව කරලා නැහැ. වාද විවාද කරගනිමින් කිසිම මේ ගෞරවයක් නැතුව ඉඳලා තියෙන්නේ. එතකොට මේ සකුළුදායි පිරිවැජිය කියනවා ඉතින් ඔය අතර ස්වාමීනි මේ තව කෙනෙක් මෙන්න මෙහෙම එකක් කිව්වනේ. කිව්වයි කියන හැබැයි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේටත් මහා විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඊළඟට මේ පිරිසට ආචාර්යවරයෙක් හරිම ප්‍රසිද්ධයි කීර්තිමත් මේ උන්වහන්සේත් මේ අවබෝධ කරගත්තු ධර්මයක් මිනිසුන්ට කියලා දෙනවා. හැබැයි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නම් උන්වහන්සේට පුදුම ගෞරවයක් නෙවෙයි කරන්නේ. පුදුම මේ සම්මානයක් පුදුම පිදුම්නේ උන්වහන්සේට කරන්නේ. මේ ඉතින් ඒ ශ්‍රාවකයෝ ඔක්කොම මේ සමන ගෞතමයන් වහන්සේ සත්කාර කරමින් ගෞරවකාර කරමින් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව ඇසුරු කරනවානේ කියලා කිව්වා. දැන් බලන්න එතකොට බුදුරන් වහන්සේ ගැන මේ ඒ ශ්‍රාවකයන් තුළ තිබුණු ගෞරවය ගැන කොච්චර පැතිරලා තිබිලා තියෙනවද? එතකොට කියනවා ස්වාමීනි මේ ඉතින් ඒ කෙනා තව කිව්වා දවසක් මෙහෙම දෙයක් වුණා. ඔය සමන ගෞතමයන් වහන්සේ නොයේක් මේ 100,000 ගණන් පිරිස් පිරිවරාගෙන මේ ධර්මයේ කියමින් ඉන්නකොට ඒ සමන ගෞතමයන් වහන්සේගේ මේ බණ අහමින් හිටපු ඒ පිරිසේ ශ්‍රාවකයෙකුට පොඩි කැස්සක් ඇති වුණා. එතකොට මොකද උනේ? ඒ ස්වාමීන් වහන්සේ ළඟ හිටපු ළඟින් වාඩිලා හිටපු අනිත් ස්වාමීන් වහන්සේ මේ ධන හිසින් හිමීට අනිත් ස්වාමීන් වහන්සේගේ ධන හිසට මේ තට්ටු කරලා මේ කිව්වා අපස්සද්දෝ ආයස්මා හෝතු. ආයසතුනි සද්ද කරන්න එපා. මායස්මා සද්ද මකාසී. අර ධන හිසින් තට්ටු කරලා ඇඟෙව්වා සද්ද කරන්න එපා කියලා. සත්තානෝ භගවා ධම්මං දේශේති. අපගේ ශාස්ත්‍රූ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවානේ. ඉතින් කියනවා මේ සමන ගෞතමයන් වහන්සේ යම් වෙලාවක ධර්මයේ දේශනා කරනවද මේ ශ්‍රාවකයන් අතර කිවිසුම් හඩක්වත් උගුර පාදන හඩක්වත් එන්නේ නැහැ කියනවා. එච්චර ගෞරවයෙන් ධර්මය අහනවා කියනවා. එතකොට මේ සමන බවත් ගෞතමයන් වහන්සේ දෙසම දැස් යොමු කරගෙන සවන් යොමු කරගෙන සමන බවත් ගෞතමයන් වහන්සේගෙන් මේ ධර්මයේ පතාගෙන වාඩි වෙලා ඉන්නේ කියනවා. ඉතින් මොකද්ද යන්නෝ භගවා ධම්මං වාසිස්සති තංනෝ සොස්සාමාති. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක්ද දේශනා කරන්නේ අනේ අපිත් ඒක නම් අහගන්න ඕනේ කියලා හරියට මේ කියනවා මේ ඒක කොයි වගේද හතරමං හන්දියක මේ දඬුවල් බෑ මී වදයක් මිරිකලා දෙනවා වගේ හරිම මිහිරි රසයෙන් යුත් ඒ මී වදෙන් මේ පැණි ටිකක් ගන්න පතාගෙන ජනතාව වාඩි වෙලා මේ රැස් කකා ඉන්නවා වගේ කියනවා. ඉතින් මේ අන්න ඒ වගේ කියනවා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ පිරිස භාග්‍යතුන් වහන්සේ දෙසම යොමු වෙලා නිස්සබ්දව ඉන්නේ. එච්චර ගෞරවයක් දක්වනවා කියනවා. ඒ විතරක් නෙමෙයි කියන දැන් අර මේ අන්‍යාගමික කෙනෙක් තමයි මේ අර අන්‍යාගමික මතධාරණ මේ මහා පිරිසම් මැද්දේ මේ බුදුනාසගේ ගුණ කියන්නේ දැන් මේ.
ඊතර නෙමෙයි කියනවා. සමහර වෙලාවට මේ ඔය මහාන වෙලා ඉන්න අය අතර යම් යම් හේතු නිසා මේ ශික්ෂාව රැඳී ඉන්න බැරුව ගිහි බවට පත් වෙන ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා. ඒ ගිහි බවට පත් වෙච්ච ශ්‍රාවකයෝ පවා තේපි සත්තු වන්නවාදිනෝ හොಂತಿ. මේ ගිහි බවට පත් වෙලත් බුදුරණාහිසේගේම ගුණ කියනවා කියනවා. ඊළඟට ධම්මස්ස වන්නවාදිනෝ හොಂತಿ. ධර්මයේ ගුණම කියනවා කියනවා. සංඝස්ස වන්නවාදිනෝ හොಂತಿ. ඒගොල්ලෝ ඒ සිවුරු ඇරලා ගිහි බවට පත් වුණත් තෙරුවන් කෙරෙහිම ගෞරවය යුක්ත වචනම කතා කර යනවා කියනවා. කොහොමද මේ මයමේ වෙත්තා ලක්ඛිකානේ අපිටමයි අපිමයි ආසනාවන්ත මයං අප්ප පුඤ්ඤ අපිටයි පින නැති උනේ මේ ධර්මේ නම් පුදුමාකාර ධර්මයක් මේ ස්වාක්ඛාත ධර්මයක් ඒ වගේ ධර්මයක් අපි මහාන වෙලත් අපිට මේ බඹසර රැක ගන්න බැරුව ගියා කිය ඒත් තෙරුවන් කෙරෙහිම ගෞරවයෙන් කතා කර මේ ඒගොල්ලෝ උපාසක බවට පත්ලා දාලා යන්නේ නැතුව ඒ ආරාමයෙන් පන්සල් සමාදන් වෙලා ජීවිත ඉතිරි කාලේ ගත කරනවා කියනවා. මේ විදිහට පුදුම ගෞරවයක් දක්වන්නේ කියනවා මේ සමන ගෞතමයන් වහන්සේට. මේ ධර්මයට මේ ශ්‍රාවක සංඝ රත්නයට මේ ශ්‍රාවකයෝ. ඉතින් මේ කතාව දැන් මේ දීර්ඝ විස්තරය අහගෙන හිටියා දැන් බුදුරන් වහන්සේ. ඉතින් මෙහෙම දෙයක් එතන කතා වුණා කියලා ඒ කුතුහල ශාලාවේ. ඊට පස්සේ බුදුරන් වහන්සේ මේ විස්තරය අහගෙන ඉඳලා අහනවා උදායි මොකද හිතන්නේ මේ මගේ ශ්‍රාවකයෝ එච්චරටම මේ තථාගතයන් වහන්සේට ගරු කරන්නේ මේ සත්කාර සම්මාන දක්වන්නේ මොන කරුණු නිසා කියලාද ඔබ හිතන්නේ කියලා ඇහුවා. එතකොට මේ සකුළුදායි පිරිවැජය කියනවා ස්වාමීනි මම තේරුම් අරගෙන ඉන්න විදිහට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ භාග්‍යතුන් වහන්සේට මෙච්චර ගෞරව කරන්නේ මේ කරුණු පහක් භාග්‍යතුන් වහන්සේ තුළ තියෙන නිසා කියලා මට හිතෙන්නේ කිව්වා. ඉතින් ඔන්න දැන් මේ කරුණු පහ කියනවා. මෙයා හිතාගත්තු. පළවෙනි කාරණාව තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ටිකක් වළඳන නිසා. මේ ඊළඟට ටිකක් වැළඳීම ගැන වර්ණනා කරනවා අල්ප ආහාරය ගැන. ඒ නිසා තමයි මේ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේට මෙච්චර ගෞරව කරන්නේ. ඕක තමයි මං හිතාගත්තු පළවෙනි කාරණාව. දැන් මේ සකුළුදායි පිරිවැජය කියනවා. ඊට පස්සේ කියනවා දෙවෙනි කාරණාව තමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ බොහෝ රෝක්ෂ සිවුරක් ලැබුණත් ලද සිවුරෙන් සතුටු වෙලා වාසය කරනවා. ඒකට තමයි මේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ. මේ ගෞරව කරන්න කියලා මට හිතෙන්නේ කිව්වා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේට රෝක්ෂ ආහාරයක් ලැබුණත් ඒකෙන් සතුටු වෙලා ලද පින්ඩ පාතයෙන් සතුටු වීමේ ගුණ කියමින් භාග්‍යතුන් වහන්සේ ඉන්න නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෝ මෙච්චර කැමති. මෙච්චර ගරු කරන්නේ කියලා කිව්වා. ඊළඟට හතරවෙනි කාරණාව හැටියට මම තේරුම් අරන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මේ ලද සේනාසනෙන් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා මේ කොහේ හරි මේ ගහක් යට හරි එලිමානේ හරි භාග්‍යතුන් වහන්සේ ලැබිච්ච තැනක සතුටින් ඉන්නවා. ඉතින් ඒ ගැන වර්ණනා කරනවා. ඒකට වෙන්න ඇති මේ ශ්‍රාවකයෝ මෙච්චර ගරු කරන්නේ කියලා කිව්වා. ඊළඟට මේ පස්වෙනියට භාග්‍යතුන් වහන්සේ මම තේරුම් අරන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මේ හුදෙකලා විවේකයෙන් වාසය කරනවා. මේ පිරිස් එක්ක වැඩි ගැවසෙන්නේ නැහැ. මේ ඉතින් ඒ නිසා වෙන්න ඇති ශ්‍රාවකයෝ මෙච්චර ගරු කරන්නේ කියලා හිතනවා. මොකද අර රූක්ෂ ප්‍රතිපatti සාමාන්‍යයෙන් මිනිස්සු ගැඹුරින් කල්පනා කරන්නේ නැතුව ඒ කාලෙත් තිබිලා තියෙන රූක්ෂ ප්‍රතිපatti තමයි ශ්‍රේෂ්ඨ කියලා හිතලා තියෙන්නේ. ඉතින් ඒවට වෙන්න ඇති මේ ගරු කරන්නේ කියලා මෙයා කිව්වා. එතකොට මේකේන බුදුරණවහන්සේගේ අවබෝධය ගැන බුදුරණන්සේ ජීවිත අවබෝධය ගැන කියලා දෙන ධර්මය ගැන ඒ ගැඹුරු ධර්මය ගැන එහෙම ලොකු තේරුම් ගැනීමක් එහෙම තිබිලා නැති බව අපිට පේනවා. එතකොට ඒ නිසා එහෙම අය තමයි අදටත් මේ බාහිරින් පේන ඒ රූක්ෂ ප්‍රතිපත්ති වලට ඒ වගේ දේවල් වලට වහා පැහැදෙන්නේ. ඒ පැහැදෙනා වගේ මේ වේගෙම අපහදිනවා. මොකද හේතුව ඒවා මේ බාහිර දේවල් බවට පත් වෙනවා බොහෝ අවස්ථාවල. ඉතින් මේ විස්තරය අහගෙන ඉඳලා බුදුරණවහන්සේ මේ උදායිට කියනවා උදායි දැන් ඔයා කිව්වනේ මගේ ශ්‍රාවකයෝ
මා කෙරේ මෙච්චර ගෞරව කරන්නේ මේ ටිකක් වළඳන නිසා මං කියලා. ඊළඟට මේ අල්පාහාරයේ ගුණ කියන නිසා කියලා. එතකොට උදායි දැන් මගේ ශ්‍රාවකයෝ ඉන්නෝනේ මටත් වඩා ටිකක් වළඳන අය. සමහරලාට මේ බත් මිටයි වළඳන්නේ. ඊළඟට මේ බෙලිගෙඩියක පවන බතිනුත් යැපෙන ශ්‍රාවකයෝ ඉන්නවා. ඉතාලම ටිකයි වළඳන්නේ. හැබැයි මම සමහර දවසට පාත්‍රේ පිරෙන්නම වළඳනවා. එතකොට දැන් මම ටිකක් වළඳන නිසා පැහැදිලා ඉන්නවා කියලා හිටියනම් එහෙම මම ගොඩක් වළඳනවා දැක්කම ශ්‍රාවකයෝ මට ගෞරව කරන්න ගන්න නැහැ නේද? එහෙනම් මං කෙරේ පැහැදිලි වෙනස් වෙලා යයිනේ කියලා ඇහුවා. ඊට පස්සේ ඇහුවා දැන් ඊළඟට ශ්‍රාවකයෝ මට ඔබ කියපු විදිහට මට පැහැදිලා ඉන්නේ මේ බොහොම මේ රූක්ෂ සිවුරු පොරෝණ මේ ලද සිවුරෙන් සතුටු වෙන කෙනෙක් කියලා නම් ඉතින් මගේ ශ්‍රාවකයෝ ඉන්නවනේ සමහර මේ පාංශුකූල සිවුරු පොරෝණ. ඒ කියන්නේ මේ අමුසෝහනේ විසික් කරලා තියෙන මිනි ඔතපු මෙරිදි කෑලි ගෙනල්ලා සිවුරු හදාගෙන පොරෝණ. ඊට පස්සේ මේ කසල ගොඩවල් වලින් පාරයිනේ විසික් කරලා තියෙන රෙදි කෑලි ගෙනල්ලා මේ එකතු කරලා සිවුරක් හදාගෙන මේ පොරවල ඉන්න ශ්‍රාවකයෝ ඉන්නෝනේ. නමුත් මම සමහර දවස්වල ගිහි අය මේ රාජ මහා මාත්‍යාදීන් ආදීන් පූජා කරන වටිනා සිවුරුත් පොරවනෝනේ. එතකොට දැන් මම මේ රෝක්ෂ සිවුරු පොරවන නිසා කියලා පැහැදිලා හිටපු කෙනෙක් මම මේ හොඳ සිවුරු පොරවනවා දැකලා අපහදීනේ. එතකොට මට ගෞරව කරන එකක් නැහැනේ කියලා ඇහුවා. එහෙනම් අපිට පේනවා මේ සකුළුදායි එහෙම නැත්නම් මේ උදායි පිරිවැජියා හිතාගෙන හිටපු කරුණු නිවැරදි නැති බව. ඊළඟට කියනවා උදායි දැන් බුදුරජාණන්සේ කියන උදායි දැන් ඔබ කියවනේ මේ ශ්‍රාවකයෝ මට මෙච්චර ගෞරව කරනව ඇත්තේ මේ ඕනෑම රූක්ෂ ආහාරයක් මං වළඳලා මේ ලද පිණ්ඩපාතෙන් සතුටු වීමෙන් ගුණ කියමින් වාසය කරන නිසා කියලා. ඉතින් මගේ ශ්‍රාවකයෝ ඉන්නවා සමහර ඒගොල්ලෝ පිණ්ඩපාතික දුතාංගේ සමාදන් වෙලා ඉන්නවා. ගෙපිලි වලින් විතරයි පිණ්ඩපාතේ යැපෙන්නේ. එතකොට ඕනෑම කටුක ආහාරයකින් ඕන් මේ යැපෙනවා. ඊළඟට ගමට ගියාට පස්සේ මේ වාඩි වෙන්න කියලා ආරාධනා ලැබුණත් වැඩ ඉන්නේ. ඒ පිණ්ඩපාතේ දුතාංගේ රකින්න. හැබැයි මම සමහර දවසට ගෙවල් වලට ආරාධනා වලටත් වඩිනවා. රජමාලිගාවලට වඩිනවා, සිටු මාලිගාවලට වඩිනවා. නොඑක් සෝප ව්‍යංජන සහිතව මේ හොඳ මේ දානේ වළඳනවා කියලා. ඉතින් එහෙමනම් දැන් මම මේ රූක්ෂ ආහාර වළඳන නිසා කියලා මට පැහැදිලා ඉන්න ඇගේ පැහැදිලි වෙනස් වෙන්නේ. මගේ ශ්‍රාවකයෝ මට ගෞරව කරන එක නැතුව යයිනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ උදායි දැන් ඔබ කිව්ව විදිහට මේ ශ්‍රාවකයෝ මට මෙච්චර ගෞරව කරන්නේ මම මේ ලද සේනාසනෙන් සතුටු වෙලා මේ ගස් කොළන් යට ඉන්න නිසා කියලා ඔබ කිව්වනම් දැන් ඔබ එහෙම කිව්වා. නමුත් දැන් මගේ ශ්‍රාවකයෝ ඉන්නවා රුක්ඛ මූලිකාංග මේ දුතාංගේ සමාදන් වෙච්චි. ඒ කියන්නේ මේ එලිමහනේ විතරයි වාසය කරන්නේ මේ 8 මාසයක් වහලයක් යටට යන්නේ අර වස් මාසේ 3 වාසය කරන්න. ඊට පස්සේ චීවර මාසය කියන්නේ මාස 4 වාසය කරන්න තමයි වහලයක් යටට එන්නේ. ආරාමයකට කුටියකට එන්නේ. එතකොට මම දැන් තථාගතයන් වහන්සේ කියනවා මේ තථාගතයන් වහන්සේ සමහරලාට හොඳට මේ හදපු ලස්සනට හදපු ඇතුළත පිටත හොඳට පිරියම් කරපු දොර ජනෙල් තියෙන මේ රජ මැතිවරු හදපු කූටාගාරවලත් වාසය කරනවා කියලා. ඒතර තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ මේ ගස් ගල් යට ඉන්නවා කියලා නම් මම අර හොඳ මාලිගා වගේ මේ කූටාගාර ශාලාවල හොඳ කුටිවල ඉන්නකොට මගේ කෙරේ පැහැදිලිව නැති වෙලා ශ්‍රාවකයෝ මට ගෞරවය නැතුව යයිනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා දැන් ඊළඟට දැන් ඔබ කිව්වනේ මගේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ මම ගොඩාක් හුදෙකලා විවේකයෙන් ඉන්නවා කියලා. නමුත් මගේ පැවිදි ශ්‍රාවකයෝ ඉන්නවා භික්ෂූන් වහන්සේලා ඉන්නවා ආරණ්‍ය වාසය කිරීමේ දුතාංගය ආරණ්‍යකාංගයේ සමාදන් වෙච්චි ඈත වනාන්තරවල වාසය කරන්නේ ඒ ශ්‍රාවකයෝ මේ අඩ මාසයකට සැරයක් විතරයි සංඝයා මැද්දට එන්නේ. එච්චරටම හුදෙකලා වෙන්නේ. කියන්නේ දවස් 15කට සැරයක් සංඝයා මැද්දට එනවා මේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න. විනය කර්ම කරන්න. නමුත් මම එහෙම නෙමෙයි. මම සමහර දවස්වල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් පිරිවරාගෙන මේ රජ මැතිවරු සිටුවරු තීර්ථකයන් පිරිවරාගෙන ඉන්න දවස් තියෙනවා කියලා. ධර්මයේ කියනවා කියන්නේ මේ පිරිස් වලට. ඒතර මං හුදෙකලාවේ ඉන්න නිසා කියලා පැහැදිලා හිටපු කෙනෙක් මං අර පිරිස් පිරිවරාගෙන ඉදී නම්
මේ මට ගෞරව කරන්න එක නෑනේ කියලා ඇහුවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් නිවැරදි කළා උදායි ඔය කරුණු පහ දැකලා නෙමෙයි. ඔය කරුණු පහ කියලා හිතාගෙන නෙමෙයි ශ්‍රාවකයෝ මට ගෞරව කරන්නේ. ඔය කරුණු පහ නිසා නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා අත්තිකෝ උදායි අඤ්ඤේච පංච ධම්මා යේහි මමං ශාවකා සක්කරොන්ති ගරු කරොන්ති මානෙන්ති පූජෙන්ති. වෙන කරුණු පහක් තියෙනවා. මගේ ශාවකයෝ මේ මට ගරු කරන මට සත්කාර කරන මාව පුදන ඊළඟට ඒ සත්කාර කරමින් ගරුකාර කරමින් තථාගතයන් වහන්සේ ඇසුරු කරන වෙන කරුණු පහක් තියෙනවා. එතකොට දැන් ඔන්න පින්වතුනි දැන් අපි මුලින්ම මේ දේශනාව ආරම්භයේදී අපි ඉගෙන ගත්තේ මේ අපි මුණ දීලා තියෙන බරපතලම අනතුරෙන් මිදෙන්න අපිට තියෙන විසඳුම බුදුරණාහිසේ විසඳුමේ ආරම්භය විස්තර කරනවා කියලා තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම. ඔන්න දැන් ආකාරවතී පැහැදීම ඇති කරගන්න උපකාර වෙන විශේෂ කරුණු වගයක් තථාගතයන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන තථාගතයන් වහන්සේගේ මුවින්ම දැන් විස්තර වෙනවා. ඒ නිසා මේ කරුණු අපි අහලා ඒ සිත පහදවා ගැනීම තමයි අපිට ඒකාන්තයෙන් පිහිට පිණිස පවතින්නේ. ඉතින් මොනවාද ඒ කරුණු අතර කරුණු පහෙන් පළවෙනි එක තමයි කියනවා මේ තථාගතයන් වහන්සේට ශ්‍රාවකයෝ ගරු කරන්නේ ඉදුදායි මමං ශාවකා අධිසීලේ සම්භාවෙන්ති. ශාවකයෝ මේ තථාගතයන් වහන්සේට ගෞරව කරනවා කියනවා මේ තථාගතයන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පුදුමාකාර සිල්වත් කෙනෙක්නේ. පුදුමාකාර සංවරකමකින් යුක්තයිනේ. සීලවා සමනෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්දේන සමන්නාගතෝ. ඊතා උතුම් පරම සීලයකින් යුක්තයිනේ කියලා ඕක තමයි කියනවා පඨමෝ ධම්මෝ යේන මමං ශාවකා සක්කරොන්ති ගරු කරොන්ති මානෙන්ති පූජෙන්ති. තථාගතයන් වහන්සේට ශ්‍රාවකයෝ ගරු කරන පළවෙනිම කාරණා. එහෙනම් ඔන්න අපිත් තේරුම් ගන්න ඕනේ හොඳට අපි සිත පහදවා ගන්නත් ඕනේ මේ විදිහටමයි. අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකේ උතුම්ම ශීලයක් දරාගෙන වැඩ සිටපු ශාස්ත්‍රඥ වහන්සේ කියලා. එතකොට මේ කියන කරුණු මේ ඕනම කෙනෙකුට පුළුවන් ලෝකේ වර්තමානයේ ශාස්ත්‍රවරු කියලා ආචාර්යවරු කියලා විවිධ ආගමික මත පතුරවනවා කියලා ප්‍රසිද්ධ ඕනම ශාස්ත්‍රවරයෙකුගේ ජීවිතෙත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන් බුදුරණාහිසේගේ සීලය. එතකොට මේක කොච්චර භාග්‍යතුන් වහන්සේගේ මේ සීලයේ විශිෂ්ටයිද කියන්නේ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කළානේ හැම කෙනෙකුටම ගුරුවරයෙක් ඉන්න ඕනේ. ගුරුවරයෙක් නැතුව ජීවත් වෙන්න සිද්ධ වීම දුකක් කියලා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා මට ගුරුවරයෙක් හැටියට යම් කිසි කෙනෙකුට ගෞරව දක්වමින් ඇසුරු කරන්න මට කෙනෙක් ඉන්නවනම් ඒ මට මේ පුරා ගන්න බැරි වෙච්ච සීලේ මට රැක ගන්න බැරි වෙච්ච තව සීල් තියෙනවා නම් ඒ ගැන අහගන්න තමයි මට මේ ගුරුවරයෙක් ඕනේ කියලා. ඉතින් බුදුරණාහිසේ ඒ වෙලාවේ බුදු වැසින් බැලුවා සියලු බ්‍රහ්ම ලෝකවල ඉන්නවද කියලා. ඉස්සෙල්ලාම මනුස්ස ලෝකේ ඊට පස්සේ දෙවිය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මේ තුන් ලෝකෙම බැලුවා බුදුරණාහිසේට සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච සීලයක් තියෙනවා නම් අහගන්න කෙනෙක් ඉන්නවද කියලා. තමන්ට වඩා සිල්වත් කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් අවබෝධ වුණා ලෝකේ කවුරුවත් නැහැ. මුළු තුන් ලෝකෙම නැහැ බුදුරජාණන් වහන්සේට වඩා සිල්වත් කෙනෙක්. ඉතින් බලන්න එතකොට අපි සරණ ගියේ මේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ සීලය ගැනම සිහි කර කර අපේ සීලේ අඩුපාඩු හදාගන්න උපකාර වෙනවනේ පින්වතුනි. එතකොට මේ එක අවස්ථාවක උන්වහන්සේ මජ්ක්‍ධිම නිකායේ තියෙන වීමංශක කියලා සූත්‍රයක්. ඒකෙදිත් උන්වහන්සේ දේශනා කරනවා මේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් තෝරගන්න යනකොට හොඳට බලන්න කියනවා. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ තමන්ගේ ජීවිතේට මාර්ගෝපදේශ ලබා ගන්න තෝරගන්න යන මේ කෙනාගේ සිල්වත්කම කොහොමද කියලා. එතකොට බුදුරණාහිසේ ගැනත් ඒ විදිහට පරීක්ෂා කරලා විමර්ශනය කරලා බලන්න කියනවා. හොයලා බලන්න කියනවා. මේ භාග්‍යතුන් වහන්සේ සිල්වත් කියලා කියනවා මේ සුළු කාලයකදීද නැත්නම් ගොඩාක් කාලයක් තිස්සේ උන්වහන්සේගේ කයෙන් වචනෙන් වෙන වැරදි මේ දකින්න නැද්ද කොහොමද කියලා බලන්න කියනවා.
ඉතින් එහෙම බලනකොට කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ ඒ ජීවිතය ගැන බලනකොට කයෙන් වෙච්ච වැරැද්දක් නැහැ කියනවා. වචනයෙන් වෙච්ච වැරැද්දක් නැහැ කියනවා. හොයාගන්න ලැබෙන්නේ නැහැ කියනවා. ඊළඟට කියනවා සමහරු නම් වැරදි හංගගෙන වැරදි නැතුව ඉන්නේ ලාභ සත්කාර ලැබෙනකන් විතරයි කියනවා. ඒගොල්ලන්ට ලාභ සත්කාර ලැබෙනකොට වැරදි මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේගේ ජීවිතය ඒ විදිහට බලන්න කියනවා. බලනකොට පේන්නේ කියනවා ලාභ සත්කාර තියෙනකොටත් ලාභ සත්කාර නැති අවස්ථාවෙත් එකම විදියට මේ කායික සංවර භාවය, වාචික සංවර භාවය උන්වහන්සේ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා ජීවිතේ පුරාවටම කියලා. එතකොට උතුම් ශීලයක් දරාගෙන වැඩ සිටිනවා. ඊළඟට දැන් මේ වස් කාලේ මේ විදියට ගත කරලා ඒ බුදුරණවහන්සේත් එක්තරා අවස්ථාවක වස් පවාරණ දවස ආවා. ඒ වස් පවාරණ දවසේ පින්වතුනි හරියම පුදුමයි. ඒ රහතන් වහන්සේලා විශාල පිරිසක් මැද්දේ භාග්‍යවතුන් වහන්සේත් වැඩ සිටිමින් ඒ වස් පවාරණ සිද්ධ කරනකොට බුදුරණවහන්සේ ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අමතලා උන්වහන්සේ සමග වස් පවාරණය කරනකොට කියනවා සාරිපුත්ත මේ දකින්නවද තථාගතයන් වහන්සේගේ මේ වස් කාලේ පුරාවටම යම් කයින් වෙච්ච වැරැද්දක්, වචනයෙන් වෙච්ච වැරැද්දක්, අඩුපාඩුවක් දැකලා හරි ඒ ගැන අහලා හරි මොන හරි තියෙනවද කියලා අහනවා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දෙසට වැඳගෙන ගෞරවයෙන් කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ මේ වස් කාලේ පුරාවට භාග්‍යවතුන් වහන්සේගෙන් කයින් වචනයෙන් වෙච්ච කිසිම දෝෂයක් අපි දකින්නේ නැහැ කියනවා. ඉතින් ඒ විදිහට මේ පුදුමාකාර විදිහට මේ ශ්‍රාවකයෝ ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ සීලය ගැන, අදි සීලය ගැන බොහොම ගෞරවයෙන් වාසය කළා. ආන්නේ ඒකනම් තථාගතයන් වහන්සේට ශ්‍රාවකයෝ ගරු කරන්න හේතුවක් කියනවා. අදටත් දැන් ඒ කාලේ හිටපු ශාස්ත්‍රඥවරු එක්ක මේ ගල්ප බලමින්නේ මේ ඒගොල්ලෝ ඒ කාලේ හිටියේ මේ ඒ කාලේ ශ්‍රාවකයෝ දැන් අද ඉන්න ශාස්ත්‍රවරුත් එක්ක සංසන්දනය කරලා බැලුවත් මේ බඳු ආකාරයේ කායික සංවර බවකින් වාචික සංවර බවකින් යුක්ත මේ සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් වාසය කරන ඊළඟට විහිළුවකටවත් මේ බොරුවක් කියන්නේ නැති, හිස් වචනයක් කියන්නේ නැති, මේ විදියට මේ වාචික සංවරයෙන් යුක්ත මෙතරම් සත්‍යවාදී, මෙතරම් අර්ථවත් වචන පවසන මෙබඳු කායික වාචික සංවරයකින් යුක්ත ශාස්ත්‍රඥ වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. කියවන්න අහන්න ලැබෙන්නේවත් නැහැ බුදුරණවහන්සේ හැර. ඉතින් ඒක අපිට කොච්චර ලාභයක්ද? ඒක තමයි කියන පළවෙනි කාරණාව. ශ්‍රාවකයෝ ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරනවා. ඒතර බලන්න අර බාහිරින් අර උදා විස්තර කරපු ඒ කරුණට වඩා කොච්චර මේවා ඉහළින් තියනවද? කොච්චර ශ්‍රේෂ්ඨයිද? ඊළඟට විස්තර කරනවා උදායි මාගේ ශ්‍රාවකයෝ මට මේ ගෞරව කරන තවත් කරුණක් තියෙනවා. ඒ තමයි කියනවා උදායි මමං ශාවකා අභික්ඛන්තේ ඥාන දස්සනේ සම්භාවෙන්ති. මේ තථාගතයන් වහන්සේ තුළ තියෙන අධි ප්‍රඥාව පිළිබඳව බොහෝම ගරු සම්භාවනා කරනවා කියනවා. ඒ මොකද්ද ඒ ඥාන දර්ශනය? මගේ ශ්‍රාවකයෝ හොඳට තේරුම් අරන් ඉන්නවා කියනවා. මේ සමන ගෞතමයන් වහන්සේගේ උතුම් වූ ප්‍රඥා ස්කන්ධය කොහොමද මේ සුන්දරෝ ඥාන දර්ශනය කොහොමද ජානං ඒවාහ සමනෝ ගෝතමෝ ජානාමීති. ඒ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ යමක් දැනගෙනමයි දන්නවා කියන්නේ. ඊළඟට පස්සං ඒවාහ සමනෝ ගෝතමෝ පස්සාමීති. යමක් දැකගෙනමයි දකිනවා කියන්නේ. අභිඥාය සමනෝ ගෝතමෝ ධම්මං දේශේති නෝ අනභිඥාය. විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරලමයි මේ ධර්මයේ කියන්නේ. ප්‍රත්‍යක්ෂ නොකරන නෙමෙයි. ඊළඟට සනිදානං සමනෝ ගෝතමෝ ධම්මං දේශේති නෝ අනිදානං. මේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ කරුණ සහිතවමයි, කරුණ රහිතව නෙමෙයි. ඊළඟට කියනවා සප්පාටිහාරයන් සමනෝ ගෝතමෝ ධම්මං දේශේති නෝ අප්පාටිහාරයන්. මේ බුදුරණවහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතවමයි. ප්‍රාතිහාර්ය නැතුව නෙමෙයි කියලා මේ ඥාන දර්ශනය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ තියෙන මේ
විශිෂ්ට වූ ඥානය ගැන ශ්‍රාවකයෝ පුදුමාකාර විදිහට ගෞරව කරනවා කියනවා. ඒක දකින්නේ නැහැ කියන වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් ළඟ. එතකොට පින්වතුනි මේ බුදුරණවහන්සේ තුල තිබුණු මේ ඥාන දර්ශනය මේ ප්‍රාතිහාර්ය සහිතවම ධර්මයේ දේශනා කිරීම ඊළඟට කරුණු සහිතවම ධර්ම දේශනා කිරීම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා ධර්මයේ දේශනා කිරීම මේ ගැන දැනගන්න මේ බුද්ධ දේශනා හදාරන්න ඕනේ. බුද්ධ දේශනා කියවන්න ඕනේ. මේ බුද්ධ දේශනා ගැන විස්තර වෙන මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. දැන් ඔන්න වස් කාලේ හොඳ හිතට ඇති කරගන්න අදිෂ්ඨානයක් තමයි අපිට කලින් මේ හිටපු අයට නොලැබුණු අවස්ථාවක් තමයි අපිට මේ බුදු කෙනෙකුගේ මේ ඥාන දර්ශනේ විශිෂ්ට ඥාන දර්ශනය ගැන ඉගෙන ගන්න කියවන්න මේ බුද්ධ දේශනා සරල සිංහලට පරිවර්තනය වී තියෙනවා. එතකොට මේ වස් කාලේ ඔබ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මම මේ මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේගේ ඇතුළත් උතුම් සූත්‍ර දේශනා මේ වස් කාලය ඇතුළත කියවනවා. මම මේ දැන් මේ වස් කාලේ භික්ෂු සංඝයා මහා සංඝරත්නය වස් සමාදන් වෙලා වැඩි වැඩියෙන් ධර්ම අධ්‍යයනයේ යෙදෙනවා, බණ භාවනාවල යෙදෙනවා, හුදෙකලා විවේකයෙන් වාසය කරනවා වගේ මම ඒක ආදර්ශයට අරගෙන මමත් මේ දවසට එක බුද්ධ දේශනාවක් හරි මමත් කියවනවා මේ මජ්ක්‍ධිම නිකායේ. එහෙම නැත්නම් මං දීඝ නිකායේ කියවනවා. සංයුත්ත නිකායේ කියවනවා. මං අංගුත්තර නිකායේ කියවනවා. මේ විදිහට මේ වස් කාලේ ඔන්න ඔබ අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ඔන්න පුරුදු වෙන්න. ඔන්න පටන් ගන්න. මොකද දුර්ලභ අවස්ථාවක් මේ බුද්ධ දේශනා පරිවර්තනය වී තිබේ. ඉතින් අපගේ ගුරුදේවයන් වහන්සේ විශාල මහන්සියක් අරගෙන අනුකම්පාවෙන් මේ මනුස්ස වර්ගයාට දායාද කරපු උතුම්ම නිදානයක් තමයි මේ බුදුරයන් වහන්සේගේ බුද්ධ දේශනා. ඉතින් අන්නේ දේශනා කියවනකොට දැන් උන්වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය සහිතව ධර්ම දේශනා කිරීම කොච්චරද කියනවනම් උන්වහන්සේ වදාලා යංච භික්කවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්මා අනුත්තර වූ සම්මා සම්බෝධත්වයට පත් වුණාද යංච රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාය අන ධාතුයා පරිනිබ්බායති. යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලාද යං ඒතස්මින් අන්තරේ මේ අතර කාලය තුල ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පානකම් අතර කාලය තුල වැඩ සිටපු අවුරුදු 45 තුල අවුරුද්දක් දෙකක් තුල නෙමේ අවුරුදු 10ක් 15ක් තුල නෙමේ අවුරුදු 45ක් පුරාවටම යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති යමක් මේ විදිහටයි වෙන්නේ කියලා හේතු සහිතව ප්‍රකාශ කළාද ප්‍රාතිහාර්ය සහිතව ප්‍රකාශ කළාද විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරාද මේ විදිහටයි මේක වෙන්නේ කියලා ප්‍රකාශ කළාද නිද්දිසති මේ පැනෙව්වද සබ්බං තං තතේව හෝති. ඒ හැම එකක් මේ විදිහටමයි වෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ මේ සුළු වාක්‍ය කීපයක් එහෙම නෙමෙයි. බුද්ධ දේශනා 18000කම තියෙන මේ තොරතුරු. අදටත් අපිට විවෘතයි මේ ධර්මයේ ඉගෙන ගන්න. අදටත් කියවලා බලන්න පුළුවන් ලෝකේ ඕනම කෙනෙකුට. එතකොට ඒ ඕනම කෙනෙකුගේ කිසිම අභියෝගයකට ලක් වෙන්නේ නැතිව මේ බුද්ධ දේශනා අකාලික ගුණේම පිහිටලා හැම කල්ලිම සත්‍ය බවට පත් වෙමින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දෙයක්ම සබ්බං තං තතේ හෝති නෝ අඤ්ඤතා ඒ විදිහටමයි වෙන්නේ කියනවා වෙන විදිහකට වෙන්නේ නැහැ කියන. ලෝකේ බඳු ප්‍රකාශයක් කරපු අවුරුදු කීපයක නෙමෙයි අවුරුදු 45ක් පුරාවට උන්වහන්සේ දේශනා කරපු වචන සුරක්ෂිත වෙලා තියෙද්දි බුද්ධ දේශනා 18000ක් තුල ඒ හැම දෙයක්ම ඒ විදිහටමයි වෙන්නේ වෙන විදිහකට වෙන්නේ නැහැ කියපු වෙන ලෝකේ එකම ශාස්ත්‍රෝරයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකාන්තයෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ උතුම් වූ ඥාන දර්ශනයෙන් යුක්තයි කියලා සිත පහදවා ගන්න අවස්ථාව තියෙනවා පින්වතුනි. එතකොට මේ විදිහට බුදුරණාහි ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ උපමාවක් දේශනා කළා මේ ප්‍රාතිහාර්ය සහිතව. ඒතර උන්වහන්සේ තියෙනවා ධර්ම දේශනා කරනකොට ඊර්ධි ප්‍රාතිහාර්ය. ඊළඟට ආදේශනා ප්‍රාතිහාර්ය. මේ විදිහට අනුශාසනී ප්‍රාතිහාර්ය කියලා ප්‍රාතිහාර්ය තියෙනවා.
එතට හේතු සහිතව මේ ධර්මය දේශනා කරනකොට ඒක මේ වගේ කියනවා. දැන් වනාන්තරයේ ඉන්න සියලුම මේ වන සතුන් අතර අග්‍ර සතා තමයි කියන සිංහරාජය. එතට මේ සිංහරාජය ගුහාවෙන් එළියට ඇවිල්ලා ගොදුරු සොයන්න යන්න දැන් මේ සිංහ ගර්ජනාව කරලා දැන් සූදානම් වෙනකොට මේ ගර්ජනා හඬ ඇහිලා අනිත් වන සත්තු ඔක්කොම බයේ දුවනවා කියනවා ඈතට. එතට වනාන්තරය ඇතුළට අනිත් සත්තු දුවනවා කියනවා. ඊට පස්සේ අහසේ මේ පියාසලමින් ඉන්න සත්තු අහසේ ඈතට යනවා කියනවා. වතුරේ ඉන්න සත්තු වතුරේ ඈතට යනවා කියනවා. එතකොට මේ ඊට පස්සේ දන්වැල් දාලා මේ ගමේ බැඳලා ඉන්න අලියැත්තු පවා ඒ දන්වැල් කඩාගෙන දුවනවා කියනවා. මේ සිංහ ගර්ජනාව ඒ තරම් ආනුභාව සම්පන්නයි කියනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් මහණෙනි තථාගතයන් වහන්සේගේ මේ ධර්ම චක්‍රය පැතරවා හැරීම ඒ වගේ සිංහ ගර්ජනාව වගේ කියනවා. මොකද්ද? දැන් මේ හේතු සහිතව විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්තු ධර්මයේ බුදුරජාණන් දේශනා කරනකොට මේ ඇස අනිත්‍යයි. හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක්. මේ කන අනිත්‍යයි. මේ නාසය, දිව, කය, මනස හේතුඵල ධාමෙන් හටගත්තු අනිත්‍ය දේවල්. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයෙන් යුක්ත මේ පංච උපාදානස්කන්ධයෙන් යුක්ත මේ පැවැත්ම අනිත්‍යයි. මේක ස්ථිර නෑ. මේ සියලුම සත්‍යෝ කුමන ලෝක සත්ත්ව සංනිවාසයක වාසය කළත් වයසට ගිහිල්ලා ලෙඩ රෝග හැදිලා මේ මරණයට පත් වෙලා මේ යන ගමනක් තියෙන්නේ මේ අනිත්‍ය ජීවිතයක් කියලා මේ කියනකොට බ්‍රහ්ම රාජයන්ට මේක ඇහෙනවා කියනවා. බ්‍රහ්ම ලෝකේ. දැන් බුදුරජාණන්සේ දෙවි මිනිසුන්ගේම ශාස්ත්‍රඥ වහන්සේනේ. එතට බුදුරජාණන්සේගේ ධර්මයේ උන්වහන්සේ මනුස්ස ලෝකේ දේශනා කරනකොට දෙවිවරුන් බඹුන්ට මේක ඇහෙනවා. එතකොට දීර්ඝායුෂ තියෙන බොහෝ සැප විඳින්මින් ඉන්න බ්‍රහ්ම රාජයන්ට මේක ඇහුණට පස්සේ ඒගොල්ලෝ ඉන්නේ සම්පූර්ණ නිත්‍ය සංඥාවේ පිහිටලා. අපි වෙනස් වෙන්නේ නැහැ. මොකද එච්චර දීර්ඝ කාලයක් ඒගොල්ලෝ දැන් ඉඳලා. ඉතින් අපි මැරෙන්නේ, අපි චුත වෙන්නේ, අපි මේ සදාකාලිකයි කියලා මෙහෙම මතේ ඉන්න අයට මේක ඇහෙනකොට ඒගොල්ලෝ වෙවුලන්න පටන් ගන්නවා කියනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා කියනවා අපෝයි අපි මේ නිත්‍යයි කියලා ඉඳාගෙන හිතලා තියෙන්නේ අනිත්‍ය දෙයක්නේ. අපි මේ ලෙඩ වෙන වයසට යන මැරෙන දිරණ ස්වභාවයෙන් යුතු ජීවිත ලැබලා තියෙද්දි මේ අපි හිතාගෙන ඉඳලා තින්නේ අපි ස්ථිරයි අපි සදාකාලිකයි කියලානේ කියලා කම්පාවට පත් වෙනවා කියනවා. මහණෙනි ඒක තමයි කියන තථාගතයන් වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය ධර්ම දේශනාවේ. ඉතින් ඒ වගේ පුදුමාකාර විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන දර්ශනය. ඉතින් ඒ ගැන මේ සිත පහදවා ගන්න ශ්‍රාවකයන්ට ලැබීම ඒ අයගේ ජීවිතයට වෙන විශාල යහපතක්. ඉතින් බුදුරජාණන් දේශනා කරන්නේ මේ සියලුම සත්‍යයන් අතර අග්‍රවන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට ඒක තමයි කියන ශ්‍රාවකයෝ මේ ශාස්ත්‍රඥ වහන්සේට භාග්‍යවතුන් වහන්සේට ගෞරව දක්වන දෙවෙනි කරුණ. ඒතර පළවෙනි කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් සීලස්කන්ධයකින් භාග්‍යවතුන් වහන්සේ සමන්විතයි කියලා ශ්‍රාවකයෝ ගෞරව කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දෙවෙනි කරුණ තමයි තථාගතයන් වහන්සේ සුන්දරෝ ඥාන දර්ශනයකින් යුක්තයි කියලා මේ හේතු සහිතව ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරලාමයි ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතවමයි ධර්මයේ දේශනා කරන්නේ කියලා මේ විදිහට මේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාන දර්ශනය. ඒතර මේ ඥාන දර්ශනයට පින්වතුනි කිසිම දෙයක් වැහිලා නැහැ. එතකොට උන්වහන්සේට මේ සසරේ අතීතයේ ගැන විස්තර කිසිම දෙයක් වැහිලා නැහැ. ඕනම වෙලාවක ඕනම කෙනෙකුගේ අතීතයේ ආපු ගමන කොයි විදියටද ඒ හැම දෙයක්ම උන්වහන්සේට කියන්න පුළුවන්. දැන් මේ වර්තමානයේ මේ දේවල් වෙන්නේ අතීතේ මොන දේවල් වෙච්ච නිසාද මේ ඔක්කොම කියන්න පුළුවන්. දැන් ඔය වගේ එක විස්තරයක් තියෙනවා ඔය බක බ්‍රහ්මයාට. මහා අනුභව සම්පන්නව හිටපු කෙනෙක්. එතකොට මේ එයාට දවසක් හිතුණා මේ මම මේ ඉන්න බ්‍රහ්ම ලෝකේ නිට්ටයයි. මෙතනින් චුත වෙන්නේ මෙතන මේ වෙනස් වෙන්නේ මෙතන සදාකාලිකව මං ඉන්නේ කියලා හිතුණා. එච්චර ආනුභව සම්පන්න කෙනෙකුට පවා ඒ කියන්නේ කොච්චර ආනුභාවයේ බලයේ අධිපතිභාවයේ තිබුණත් ප්‍රඥාව වැහිලා සත්‍ය වැහිලා ඒකට බුදු කෙනෙක්ව පහළ වෙන්න ඕනේ. එතකොට බලන්න මේ ලෝකේ
බ්‍රහ්මයින්ට වැඳගෙන හිටියත් දෙවියන්ට වැඳගෙන හිටියත් ඒ සියලු දෙනා බුදුරණවහන්සේගේ මේ ප්‍රඥාවේ ආලෝකයෙන් එළිය දකින තුරු ඒ අයත් ඉන්නේ අඳුරේ. ඒ අයත් අපි කොච්චර වඳිමින් පදමින් මේ මිනිස්සු හිටියත් මේ ඒගොල්ලොත් ඉන්නේ අඳුරේ. අතරමං වෙලා. අසත්‍ය තුල ඒගොල්ලෝ දුක් විඳින්මින් ඉන්න පිරිසක්. ඉතින් ඒකයි බුදුරණවහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට අපි හොඳට අඳුර ගන්න ඕනේ. දෙවියන් බමුණටත් මේ සත්‍ය පහදලා දෙන්නේ බුදුරණවහන්සේමයි. එතකොට මේ බුදුරණවහන්සේ මේ බක බ්‍රහ්මයාගේ ඇති වෙච්ච අදහස මනුස්ස ලෝකේ ඉඳන් දැනගත්තා. එතකොට ඒකත් බුදුරණවහන්සේගේ ඥාන දර්ශනයට අයිති. ඒ කියන්නේ මේ විශිෂ්ට ඥාණයෙන් උන්වහන්සේ මේ තේරුම් ගත්තා බක බ්‍රහ්මයාගේ සිතේ ඇති වෙච්ච මේ අවිද්‍යාසහගත මෝඩ අදහස එහෙම මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙලා ඒ බක බ්‍රහ්මයා ඉදිරියේ පහළ වුණා. එතකොට බක බ්‍රහ්මයා දැක්කා දැන් බුදුරණවහන්සේ වඩිනවා ඈත තියලා කිව්වා වඩින්න ස්වාමීනි මේ බොහොම කාලෙක ඉන්නේ කියලා. ඉතින් බුදුරණවහන්සේව දැන් ඔබට මෙහෙම අදහසක් ඇති වුණා නේද මේ බ්‍රහ්ම ලෝකේ නිත්‍යයි කියලා. මේක සදාකාලිකයි කියලා. ඔව් කිව්වා. බුදුරණවහන්සේ වදාලා ඔබට වැරදිලා. මේ ඔබ මේ අනිත්‍ය දෙයක්මයි නිත්‍යයි කියලා හිතන් ඉන්නේ කියලා. චුත වෙන, දිරණ, මැරෙන ස්වභාවයෙන් යුක්ත තැනක්මයි කියන ඔබ මේ නිත්‍යයි කියලා හිතන් ඉන්නේ. ඊට පස්සේ මෙයා මුලින් පිළිගන්නේ. ඊට පස්සේ මෙයා කියන බුදුරණවහන්සේට ඔබේ මේ ඥාණය ගැන මේ මම කොහොමද තේරුම් ගන්න කියලා. එතකොට මේ කියනවා මේ මගේ ජීවිතය ගැන එහෙනම් එලි කරන්න කියනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ මෙයාගේ අතීත විස්තරය කියනවා මම දන්නවා ඔබ කොහොමද බ්‍රහ්මයා වුණේ කියලා. මොන පින්ද කළේ ඔබ අසවල් ජීවිතයේදී මේ කාන්තාරයක මේ වතුර පිපාසයෙන් හිටපු මිනිස්සුන්ට විශාල පිරිසකට වතුර දුන්නා. ඊට පස්සේ තවත් අවස්ථාවක මේ අතරමං වෙලා හිටපු මේ අනතුරකට පත් වෙලා හිටපු මුහුද මැද මේ නැවක ගමන් කරපු පිරිසක් මේ නාගරාජයෙකුට අහුවෙලා මේ අනතුරට පත් වෙන්න යද්දී ඔබ බේරගත්තා. ඔබට ඉදි බලයක් තිබිලා මේ ඔය වගේ පින්කම් වලින් තමයි ඔබ මේ බක බ්‍රහ්මයා හැටියට උපත ලැබුවේ. මේ ඊළඟට ඒ නිසා ඔබට ලැබිලා තියෙන ආයුෂත් මන් දන්නවා. ඊළඟට ඒ ආයුෂ ඉවර වෙන්නේ කවද්ද කියලාත් මන් දන්නවා. තව කොච්චර ඉතුරුද ආයුෂ කියලාත් මන් දන්නවා. මේ ඔක්කොම විස්තර එලි කළා. ඉතින් එලි කරනකොට මේ බක බ්‍රහ්මයා පිළිගත්තා මේ බුදුරණවහන්සේ නම් පුදුමාකාර ඥානයකින් යුක්තයි කියලා. ඒ වගේ අර බුදුරණවහන්සේට අතීතයේ සම්බන්ධ ඕනම කෙනෙකුගේ කිසිම තොරතුරක් වැහිලා නැහැ. ඕනම වෙලාවක එලි කරනවා. ඊළඟට අනාගතයේ සම්බන්ධ උන්වහන්සේට පුළුවන් ඕනම කෙනෙක්ගේ මේ බුදුරජාණන් දේශනා කරනවා මේ කෙනෙක් ගැන තථාගතයන් වහන්සේ දකිනවා දැන් මෙයා මේ ජීවත් වෙන විදිහට මේ කටයුතු කරන විදිහට මරණින් මත්තේ නිරේ තමයි උපදින්නේ කියලා අනාගතය ගැන කියන උන්වහන්සේ. අර කෙනා ජීවත් වෙද්දිම. එතකොට ඒ කෙනා මරණයටපත් වුණාට පස්සේ බුදුරජාණන් දකිනවා කියනවා අර කලින් කිව්වා වගේම නිරේ ඉපදලා ඉන්නවා. අනාගතය ගැන වැහිලා නැහැ උන්වහන්සේට. ඊට පස්සේ මේ දැන් මේ ජීවත් වෙන කෙනා මේ ජීවත් වෙන විදිහට මරුණට පස්සේ නම් මේ සතෙස් සර්පෙක් වෙලා මේ තිරිසන් අපායේ තමයි උපදින්නේ කියලා බුදුරජාණන් දකිනවා කියනවා. ඊට පස්සේ මරුණට පස්සේ මේ අර කිව්ව විදිහට මෙයා සතෙස් සර්පෙක් තිරිසන් අතර උපදිලා ඉන්නව පේනවා කියනවා. ඊළඟට මේ වගේ මේ දැන් මෙයා මේ ජීවත් වෙන විදිහට මරණින් මත්තේ പ്രേත ලෝකේ තමයි උපදින්නේ කියලා බුදුරජාණන් දේශනා කරනවා. එතකොට එයා මැරුණට පස්සේ යාරිට මේ പ്രേත ලෝකේ ඉපදිලා ඉන්න පස්සේ කාලේ බුදුරජාණන් දකින්න ලැබෙනවා. ඒ විදිහට මේ ඊළඟට මෙයා නම් මේ පින් දහම් කරගෙන සීල් රැකගෙන මේ යන ගමන මිනිස්සෙක් වෙලා ආය අවසන් වෙන්නේ කියලා බුදුරජාණන් කියනවා. පස්සේ කාලේ ආ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නව දකින්න ලැබෙනවා. ඊළඟට මෙයා මේ බොහෝ හොඳට ගුණධර්ම දියුණු කරගෙන මේ සිත සංවර කරගෙන සිත පිරිසුදු කරමින් පින්කම් කරමින් මේ යනවා. මෙයා මරණින් මත්තේ දෙවියන් අතර තමයි උපදින්නේ කියලා බුදුරජාණන් කියනවා. පස්සේ කාලේ දැක ගන්න ලැබෙනවා. ඒ කියෝ විදිහට මෙයා දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. එතන අනාගතයේ සම්බන්ධයත් බුදුරජාණන්ට වැහිලා නැහැ. ඉතින් මේ ඥාන දර්ශනේ අනාවරණ කිසිවකට නොඇසුණු ඥාන දර්ශනයක් හිත පහදවා ගන්න පින්වතුනි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් ශ්‍රාවකයෝ ඒ විදිහට තමයි කියන පහදින්නේ. ඒ වගේම තමයි කියනවා බුදුරජාණන් ඉස්සර කරන උදායි මේ තථාගතයන් වහන්සේ ගැන තවත් පහදිනවා කියන ශ්‍රාවකයෝ මමං ශ්‍රාවක අධි පඤ්ඤාය සම්භාවෙන්ති. පඤ්ඤවා සමනෝ ගෝතම පරමේන පඤ්ඤාඛන්දේන සමන්නාගතෝ. ඒ කියන්නේ මේ තථාගතයන් වහන්සේට
පුදුමාකාර මේ ප්‍රඥාවක් තියෙනවනේ. මහා ප්‍රඥා ස්කන්ධයකින් සමන්විතයිනේ. ඊළඟට මේ කිසියම්ම වාදයක් නංවල මේ තථාගතයන් වහන්සේව පරාද කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑනේ. එහෙම මේ කිසියම්ම ආකාරයේ මේ වාදයක් නංවන්න බෑනේ. ඊතරම්ම බුදුරජාණන්සේ ප්‍රඥාවන්තයිනේ කියලා මේ ශ්‍රාවකයෝ බුදුරණාහි කෙරෙහි ගෞරව දක්වනවා කියනවා. බුදුරණාහිව සත්කාර සම්මාන කරමින් ඇසුරු කරනවා කියනවා. ඉතින් බුදුරණාහි අහනවා මේ විදිහට මේ මගේ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව ගැන මේ තේරුම් අරගෙන ඉන්නකොට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන අතරතුර අනවශ්‍ය කතාවල් කෑකොස්සන් ගැසීම් ඇති වේද කියලා අහනවා. ඉතින් මේ උදායි කියන කවදාවත් එහෙම වෙන්නේ නැහැ ස්වාමීනි කියලා. ඉතින් බුදුරණාහි දේශනා කරනවා නකෝ පනහං උදායි ශාවකේසු අනුශාසනින් පච්චාසින්සාමි. මේ උදායි මම ශ්‍රාවකයන්ගෙන් අනුශාසනාව පතන කෙනෙක් නෙමෙයි. ශ්‍රාවකයන්ගෙන් උන්වහන්සේට දැනගන්න දෙයක් නැහැ. අර කලින් මේ අර අන්‍යාගමිකයින්ට වෙනවා වගේ. එහෙම වෙන්නේ නැහැ කියනවා. අඤ්ඤදත්තු මමං ඒව ශාවක අනුශාසනින් පච්චාසින්සන්ති. මේ ශ්‍රාවකයන් තමයි කියනවා මේ මගේ අනුශාසනාව පතාගෙන හැමතිස්සෙම ඉන්නේ මේ ධර්මයේ දැනගන්න, මේ ජීවිතයේ යථාර්ථය දැනගන්න. ඒ නිසා ඒ බඳු ආකාරයේ ප්‍රඥාවකින් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ යුක්තයි කියලා මේ ශ්‍රාවකයෝ පැහැදිලා ගෞරව කරන්න කියනවා. මේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව ගැන. ඉතින් හරිම පුදුමයි පින්වතුනි. ඒ ශ්‍රාවකයෝ හැටියට මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන ඉහළින්ම පැහැදිලා වාසය කරන රහතන් වහන්සේලානේ. ඉතින් ඒ අතර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හැටියට වාසය කරපු මේ සාරිපුත්තයන් වහන්සේගේ ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව ගැන පැහැදිලි උන්වහන්සේ දවසක් විස්තර කරනවා. තථාගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මම මේ වගේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන පැහැදිලා ඉන්නේ කියනවා. ඒ තමයි කියනවා මේ අතීතයේ අපගේ භාග්‍යතුන් වහන්සේට වඩා ප්‍රඥාවන්ත කෙනෙක් ලෝකේ හිටියේ නෑ. අනාගතෙත් භාග්‍යතුන් වහන්සේට වඩා ප්‍රඥාවන්ත කෙනෙක් පහළ වෙන්නේ නෑ. වර්තමානයේත් භාග්‍යතුන් වහන්සේට වඩා ප්‍රඥාවන්ත කෙනෙක් වෙනනම් නෑ කියලා මම පැහැදිලා ඉන්නේ කියනවා. බලන්න එතකොට රහතන් වහන්සේ නමක් ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන මේ ප්‍රශංසා කරන විදිය. ඒ හේතුව දැන් අතීතයේ උන්වහන්සේ විස්තර කරනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා අතීතයේ වැඩ සිටියපු සම්බුදුරජාණන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධයමයි උන්වහන්සේලා තුලත් තිබ්බේ. අනාගතයේත් පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ඇතිවන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයමයි. එතකොට බුදුවරුන්ගේ අවබෝධය ඥානය අතර වෙනසක් නැහැ. ඒ නිසා මේ ඒ බඳු ආකාරයේ කිසිවෙකුත් බුදුවරුන්ට විතරක් සමාන වන බුදුරජාණන් වහන්සේලාගේ මේ ප්‍රඥාව ගැන ශ්‍රාවකයෝ ඒ විදිහට පැහැදිලා ඉන්නේ කියනවා. එතකොට මේ එක අවස්ථාවක තියෙනවා දැන් බලන්න මේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ දැන් එක්කෙනෙක් ඔය වෙන අන්‍යාගම මතයක් දරමින් එයා පව හොදමින් ඉන්නවා. එතකොට උදේ මේ දියට බහැලා පව හොදනවා. ඔය විදිහට දවසට 3 වතාවක් පව හොදනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මොකද ඔය සීතලේ ගැහි කරන්න කියනවා. මම මේ පව හොදනවා කියනවා. මේ කවදා කෙරිච්ච ඒවාද කියනවා. මම කියන මේ උදේ කෙරිච්ච ඒවා කියලා. ඉතින් කිව්වා ඉතින් උදේ ඔයා පව කරේ නැත්තම් හොදන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. ඉතින් එතකොට තමයි එයාට මේ සිහි වෙන්නේ. ඇත්තෙන් නම් මේක තව මම පව කරන්නේ නැතුව හිටියනම් හරිනේ කියලා. මම මේ දුක් විඳින්න ඕනේ නැහනේ කියලා. පුදුමාකාර ප්‍රඥාවක් උන්වහන්සේ මේ ජීවිතයට ලබා දෙනවා. ඊළඟට තියෙනවා දැන් එක අවස්ථාවක නිගණ්ඨය. ඔය නිගණ්ඨනාථ පුතගේ ශ්‍රාවකයෙ පිරිසක් ගොඩාක් තපස් කරමින් ඉන්නවා. නොයේ ක්‍රූක්ෂ තපස් කරමින් මේ ශරීරයට දුක් දිදී ඉන්නවා. ඉතින් බුදුරණස ඔය පිරිස මැද්දට ගිහිල්ලා අහනවා නිගණ්ඨවරුනි දැන් මේ තපස් කරන්නේ මොකද මේ ශරීරයට දුක් දෙන්නේ? කියන අපේ නිගණ්ඨනාථ පුත් අපේ ආචාර්යයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මේ පෙර කරපු පාප කර්ම ඔක්කොම දිරවල ෂේ කරලා දාන්න පුළුවන් මේ විදිහට තපස් රැක්කම කියලා. එතකොට මේ අපි ඒ අදහසට හරිය කැමති අපිට හිතනවා මේ අදහස හරිය කියලා
මේ විදිහට කිව්වා. එතකොට බුදුරණාහි අහනවා හොඳයි දැන් එතකොට නිගණ්ඨවරුනි දැන් ඔය පෙර කරපු පාප කර්මයන් ගෙවලා දාන්නනේ දැන් ඔය රූක්ෂ තපස් රකින්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවද දැන් ඔන්න බලන්න බුදුරණාහි එක ප්‍රශ්නයයි අහන්නේ. ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ කලින් හිටියා කියලා? ඊළඟට ඔයගොල්ලෝ කලින් පව් කරපු අයයි කියලා දන්නවද කියලා අහනවා. අහපු ගමන් මේගොල්ලන්ට උත්තර නැතුව යනවා. ඊළඟට අහනවා දැන් එතකොට දැන් ඔයගොල්ලෝ තපස් කරලා කලින් කරපු පව් වලින් මෙච්චර කොටසක් ගෙව්වා. දැන් එතකොට තව මෙච්චරයි පව් ඉතුරුලා තියෙන්නේ. තව මෙච්චර තපස් කරපුවාම ඒ කොටසත් ගෙවිලා යනවා කියලා එහෙම දන්නවද කියලා අහනවා. දන්නේ නැහැ කියනවා. එතකොට බලන්න පින්වතුනි බුදුරණාහි මේ ජීවිතේ මේ වැහිලා තියෙන දේ මේ සත්‍ය කොච්චර විවෘත කරලා මහා කරුණාව කියන්නේ අන්න ඒකට බුදුරණාහිගේ. නැත්තම් මේ සත්‍යය එක එක්කෙනා කියන මතවලට අහු වෙලා මුලා වෙලා මේ කර්ම රැස් කර කර මාර්ගය කියලා අමාර්ගය තෝරගෙන මේ මහා අනතුරකට පත් වෙලා මේ යන ගමනේ බුදුරණාහි පහළ වෙන්නම ඕනේ මේ සත්‍ය විවෘත කරන්න. ඉතින් ඒ වගේ බුදුරණාහි මේ සත්‍යයට පිහිට වෙන්නේ බුදුරණාහි තුල තිබුණු මේ ප්‍රඥාව නිසාමයි. උන්වහන්සේ ප්‍රඥාව ඒ මහා කරුණාවෙන් උන්වහන්සේ මේ ලෝක සත්‍යයට පිහිට වුණා. ඉතින් ශ්‍රාවකයෝ බොහෝ ගෞරව දක්වනවා කියනවා මේ බුදුරණාහිගේ ප්‍රඥාවට. ඊළඟට හතරවෙනි කාරණාව තමයි කියනවා මේ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේට ගෞරව දක්වන්න පුනච පරං උදායි මම ශාවකා යේන දුක්ඛේන දුක්ඛෝ තින්නා දුක්ඛ පරේතා තේ මං උපසම්කමිත්තා දුක්ඛං අරිය සත්‍යං පුච්ඡanti. මේ මිනිස්සු එනවා කියනවා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගොඩාක් දුකටපත් වෙලා ගොඩාක් දුක් විඳිමින් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා අඬමින් වැළපෙමින් බුදුරණස් ළඟට එනවා කියනවා. ඒ ආවට පස්සේ බුදුරණාහි මේ අවබෝධ කළ යුතු දුක්ඛාර සත්‍ය කියලා දෙනවා කියනවා. ඒ කියන්නේ මේ අඬන්න වැළපෙන්න ශෝක වෙන්න තියෙන එකක් නෙමෙයි දුක කියන්නේ. දුක කියන්නේ අවබෝධ කළ යුතු එකක් කියලා විස්තර කරනවා කියනවා. ඊළඟට කියලා දෙනවා කියනවා මේ දුක හටගන්න මේ විදියටයි. මේකේ මේ තමාගේ වසඟේ පැවැත්තිය හැකි දෙයක් නෑ. මේ හේතුඵල ධමයක් තියෙන්නේ. මේ ඇස කන නාසය දිවකය මනස තමයි දුක කියලා කියන්නේ. මේවට ඇලුම් කිරීම නිසා මේ තෘෂ්ණාව නිසා මේ හේතුඵල ධම දිගින් දිගට සකස් වෙමින් පවතින නිසා මේ සසරේ දිගින් දිගට දුක් විඳින්මින් යන්නේ කියලා දුකට හේතුව පැහැදිලි කරනවා කියනවා. ඊළඟට අර දුකට වැටිලා මේ අඬමින් වැළපෙමින් ශෝකයෙන් එන ඒ ජනතාවට කියලා දෙනවා කියලා මේක තමයි දුකෙන් නිදහස් වෙන විදිය. දැන් මේ විදිහට තමයි සතර අපායෙන් මිදෙන්නේ. මේ සෝතාපට්ටි අංග ඇති කරගන්න ඕනේ. ඊළඟට මේ විදිහට මේ නිවන් අවබෝධ කරපුවාම මේ සියලු තෘෂ්ණා ෂය වෙලා ගිහිල්ලා සියලු රාග දේශ මොහ දුර වෙලා ගිහිල්ලා සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු වුණාම මේ සියලු දුකෙන් නිදහස් වෙනවා. මේ සතර අපායෙන් විතරක් නෙමෙයි ඉපදෙමින් මැරෙමින් යන මේ සුගති දුගති වලින් සියල්ලම නිදහස් වෙනවා මේ නිවන අවබෝධ කරාම කියලා නිවන ගැන කියලා දෙනවා කියනවා. ඊළඟට කියලා දෙනවා කියනවා මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය ඒකායන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා මේ මාර්ගය ගැන කියලා දෙනවා කියනවා. පින්වතුනි මේ මොනවා ගැනද මේ බුදුරජාණන් කියලා දෙන්නේ මේ දුකට වැටිච්චි මේ පිළිසරණක් හොයාගෙන ඉන්න සත්වයින්ට චතුරාර්ය සත්‍ය. මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට ඒ ශ්‍රාවකින්ට කියලා දෙනකොට බුදුරණවහන්සේ මේ තේසහං චිත්තං ආරාධේමි පඤ්ඤස්ස වෙය්‍යාකරණේන ඒ අය හරි පහදිනවා කියනවා සතුටු වෙනවා කියනවා බුදුරණවහන්සේගේ මේ චතුරාර්ය සත්‍ය විග්‍රහයට. ඒ කියන්නේ මේ ජීවිතයේ යථාර්ථය උන්වහන්සේ කියලා දෙන විදිහට ගොඩාක් සතුටු වෙනවා කියනවා. ඒගොල්ලන්ට තීරුම් යනවා කියනවා. අනේ මේ අපි දැනගෙන හිටියේ නෑනේ මේ ජීවිතයේ මේ චතුරාර්ය සත්‍ය ඔස්සේ කල්පනා කරන්න ඕනේ. එතකොට දුකෙන් නිදහස් වෙනවා කියලා. ඉතින් ආන් ඒ විදිහට මේ දුකෙන් අඬා ශෝක වෙවි එන අය බුදුරණවහන්සේ කරුණාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා දෙනකොට ඒක තේරුම් අරගෙන ඒකට පැහැදිලා අන්න ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව දක්වනවා කියනවා. ඉතින් බුදුරණවහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහට ගෞරව දක්වන්න මේ ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව දක්වන්න මේක හේතුවක් කියනවා. එතකොට මේ විදිහට මේ දුකට වැටිලා බුදුරණවහන්සේගේ සරණ හොයාගෙන ඇවිල්ලා ඒ
පිළිසරණ ලබාගත්තු ශ්‍රාවක ශ්‍රාවිකාව ගැන ලස්සන විස්තර තියෙනවා මේ තේර තේරී ගාථා කියන උතුම් ග්‍රන්ථ රත්නේ. ඒකට අපගේ පින්න ගුරුදේවයන් වහන්සේ ඒක පරිවර්තනය කරලා තිනවා ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියලා. ඔන්න ඒකත් ඒ පොත් වහන්සේත් හොඳයි මේ වස් කාලේ කියවන්න. ළඟ තියාගෙන දවසට එක රහතන් වහන්සේ නමක් ගැන හරි ඒ විදිහට කියවල කොහොමද මේ බුදුරණවහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඒ රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා ඒ තමන් දුකෙන් මිදෙන්න කලින් ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ඇවිල්ලා කොයි විදිහටද ඒ ධර්මය අසාගෙන මේ සසරින් එතෙර වෙන මේ මාර්ගයට ඇතුළු වුණේ කියලා ලස්සන විස්තර තියෙනවා. ඉතින් පින්වතුනි අපි මේ ඒ විදිහට මේ තේර තේරී ගාථා පොතෙන් ඔන්න බලන්න මේක විස්තරයක් රහතන් වහන්සේ නමකගේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ උන්වහන්සේ දුකින් නිදහස් වෙච්ච විදිහ උන්වහන්සේ විස්තර කරනවා. ජෙන්ත කියන රහතන් වහන්සේ මේ විස්තරේ උන්වහන්සේ උදාන ගාථාවල තියෙන්නේ කියනවා මං ඉපදුණු ජාතිය ගැන මත් වෙලා හිටිය කෙනෙක්. සැප සම්පත් වලිනුත් මත් වෙලා හිටියේ. රූප ශෝභාවෙනුත් මත් වෙලා හිටියේ. මම මට සමාන හෝ වැඩිහිටි හෝ කිසි කෙනෙක් ගැන හිතුවේ නෑ. තදින්ම හිතට අරගෙන හිටියේ. මං කොච්චර මෝඩද කිව්වොත් මම මේ මාන්නය නැමැති කොඩේ ඔසවාගෙන හිටියේ. ඒ තරම්ම මාන්නයක් මට තිබුණා. මව්පියන්ටවත් ගරු කළේ නෑ. ගරු කළ යුතු කිසි කෙනෙකුට ගරු කළේ නෑ. එතකොට බලන්න ඔන්න දැන් මේ චතුරාර්ය සත්‍ය නොදැන අන්ධ වෙලා හිටපු මාන්නෙන් අන්ධ වෙලා අකුසල් රැස් කරගනිමින් හිටපු කෙනෙක් අන්තිමට මොකද වෙන්නේ? ඔන්න කියන උන්වහන්සේ එහෙත් නුවණැත්තන් දමනය කරන තුන් ලෝවට අග්‍ර වූ උතුම් වූ පුරිස ධම්ම සාරථී වූ බුදු සමිඳුන් භික්ෂු සංඝයා පිරිවරාගෙන බබලන හිරු මඩලක් වගේ වඩින හැටි මම බලාගෙන හිටියා. ඔන්න බලන්න බුදුරණාහිසේ මේ දකින්න තරම් වාසනාවන්ත වුණා. ඉතින් කියනවා මගේ සිත ගොඩාක් පැහැදුනා. සියලු මාන මද මං විසී කරලා දැම්මා. සියලු සතුන්ට උතුම් වූ ඒ බුදු සමිදානන්ගේ සිරිපතුල් ළඟ මං ඇද වැටුණා. වන්දනා කළා. මගේ අතිමානයත් හීනමානයත් අස්මිමානයත් ඔක්කොම මං නැති කරලා දැම්මා. හැම මාන්නයක්ම වනසල මං සියලු දුකින් නිදහස් වුණා. දැන් බලන්න අර බුදුරණාහිසේගේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අහලා මේ දුකින් නිදහස් වෙන ආකාරය. උතුම් අරහත්ත්වයටපත් වෙලා ඒ තමන්ගේ මේ තමන් ජීවිතේ අනතුරටපත් වෙලා හිටිය හැටි කිසි කෙනෙකුට ගෞරව කරන්නේ නැතුව මාන්නේ ඇති කරගෙන පාර වැරදිලා ජීවිතේ මේ ගොඩාක් පෞරස් කරගනිමින් ඒ අම්මා තාත්තට ගෞරවයක් දැක්වේ නැහැ කියනවනේ. එතකොට එහෙම හිටපු කෙනෙක් බුදුරණාහිසේගේ මේ චතුරාර්ය සත්‍ය මේ ධර්මයේ ශ්‍රවණය කරලා වෙනස් කරගෙන ජීවිතේ සියලු දුකින් නිදහස් වෙච්ච හැටි. ඊළඟට ඒ වගේම මේ විස්තරයක් තියෙනවා භික්ෂුණියක් ඒ විදිහටම මේ චතුරාර්ය සත්‍ය අහලා බුදුරණාහිසේගේ ධර්මයෙන් දුකින් නිදහස් වෙච්ච හැටි වාසෙට්ටි කියන මේ රහත් තෙරණිය විස්තර කරනවා. මට පුතා මල දුක ඉවසන්ට බැරුව ගියා. මට පිස්සු හැදුනා. සිහි නැතිව ගියා. ඇඟේ වස්ත්‍ර පවා නැතිව ගියා. කොණ්ඩේ කඩාගෙන පාරක් ගානේ ඇවිදගෙන යන්ටයි මට සිද්ධ වුණේ. දැන් බලන්න අර බුදුරජාණන් වදාළේ අර කාරණාව හතරවෙනි කාරණාව මම ශාවකා යේන දුක්ඛේන දුක්ඛෝ තින්නා දුක්ඛ පරේත තේමං උපසංකමිත්තා. ඉතින් මේ අනන්ත දුකටපත් වෙලා ශෝකයෙන් බරිත වෙලා සිහි මුලා වෙච්චි දැන් මේ අම්මා කෙනෙක්ගේ විස්තරයක්. ඉතින් කියනවා කහල ගඩවල් ගානේ අමු සොහන් පිටි ගානේ රත ගාල් ගානේ 3 අවුරුද්දක් මුළුල්ලේ ඇවිද ගියා. බඩගින්නෙන් පිපාසෙන් දුක් විඳා. දැන් මේ සිහි විකල්ුනේ මොකද? ඒ එකම පුතා මරණයටපත් වෙච්ච නිසා. එතකොට මේ අම්මට ඒක දරා ගන්න බැරුව ගියා. ඉතින් මේ විදිහට අනන්ත දුකක් විඳගෙන ඉන්න අතරතුර කියනවා බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයට වඩින අයුරු මටත් දැක ගන්නට ලැබුණා. නොදැමුණු සත්වයන් දමනය කරන කිසිම අයුරකින් බියක් නැති සම්බුදු සමිදානන්ව දැක ගන්නට ලැබුණා. උන්වහන්සේව දකිනකොට මට ප්‍රකෘති සිහිය ආවා. අර ශෝකේ දුර වෙලා ගියා. මම ළඟට ගිහින් වන්දනා කළා. ඒ ගෞතම බුදු සමිදානන් මං ගැන අනුකම්පා කළා. මට දහම් දෙසුවා. අන්න දැන් බුදුරණන් සදාලේ
උපසංකමිත්තා දුක්ඛං අරිය සත්‍යං පොච්චන්ති. දැන් ඔන්න චතුරාර්ය සත්‍ය මේ දුක ගැන අහනවා. එතකොට තේසහං දුක්ඛං අරිය සත්‍යං පුට්ඨෝ ව්‍යාකරෝමි. මං ඒ අයට මේ චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙනවා. කියනවා මට ඒ සද්ධර්මය හොඳට තේරුණා. මං ඒ ධර්මය අදහලා මං බුද්ධ ශාසනයේ මහාන වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය අනුව ජීවිතය ගත කරපු මං ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා. සියලු දුක් දුම්නස් නැත්තටම නැති වෙලා ගියා. ශෝකයෙන් හටගන්න ඒ අරමුණු සියල්ලම මං පිරිසිදු දැක්කා කියනවා. එතකොට බලන්න මේ වාසෙට්ටි කියන රහත් තෙරණියගේ තේරී ගාථාවල තියෙන්නේ. ඉතින් හරියම ලස්සන මේ වගේ විස්තර තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ඇහුවට පස්සේ ඒ ශ්‍රාවකයෝ ඒ චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන මේ ධර්මයේ ජීවිතයට ගලපාගෙන මේ සත්‍ය අවබෝධයෙන් සියලු දුකින් නිදහස් වෙච්ච විස්තර මේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියන මේ උතුම් ග්‍රන්ථයේ හොඳයි ඔබටත් කියවලා ඒ විස්තර දැනගෙන මේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඒ උතුම් ග්‍රන්ථ රත්නයත් මම මේ කාලවකවානුව තුළ කියවනවා කියලා. එතකොට ඒක තමයි හතරවෙනි කාරණාව. ඊළඟට පස්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ශ්‍රාවකයෝ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන්න හේතු වෙන පුනච පරං උදායි අක්ඛාතා මයා ශාවකාණං පටිපදා. මම මේ ශ්‍රාවකයන්ට දුකින් නිදහස් වෙන පැහැදිලි මාර්ගයක් දේශනා කරනවා. යථා පටිපන්නා මේ ශාවකා චත්තාරෝ සතිපට්ඨානේ භාවෙන්ති. එතකොට මේ මාර්ගයේ තියෙනවා සතර සතිපට්ඨානය වඩන විදිය. ඉතින් කියනවා තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් මේ සතර සතිපට්ඨානය ගැන කියලා දෙනවා. මේ විදිහටයි කායානුපස්සනාව වඩන්නේ, මේ විදිහටයි වේදනානුපස්සනාව වඩන්නේ, මේ විදිහටයි චිත්තානුපස්සනාව වඩන්නේ, මේ විදිහට ධම්මානුපස්සනාව වඩන්නේ කියලා මේ සතර සතිපට්ඨානේ වඩන විදිය, සිත පිරිසිදු කරන ආකාරය, විශිෂ්ට ඥාණය ඇති කරගන්න විදිය, අවබෝධ නොකළ මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරන විදිය ගැන කියලා දෙනවා කියනවා. ඊළඟට කියනවා බුදුරණවහන්සේ අක්ඛාතා මයා ශාවකාණං පටිපදා යථා පටිපන්නා මේ ශාවකා චත්තාරෝ සම්මප්පදානේ භාවයන්ති. ඊළඟට මේ මාර්ගයේ මේ දුකින් නිදහස් වෙන මාර්ගයේ සතර සම්ම ප්‍රධාන වඩන විදිය තථාගතයන් වහන්සේ විස්තර වශයෙන් කියලා දෙනවා කියන ශාවකයන්ට. මේ විදිහට තමයි මේ උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්නේ. මේ විදිහට තමයි මේ නූපන්න අකුසල් නොඉපදීම පිණිස වීරිය කරන්නේ. මේ විදිහට තමයි ඉපදිලා තියෙන කුසල් වඩා ගන්න වීරිය කරන්නේ. මේ විදිහට තමයි මේ නූපන් කුසල් වඩා ගන්න වීරිය කරන්නේ. මේ විදිහට මේ මාර්ගය වඩන විදිය විස්තර කර කර කියලා දෙනවා කියනවා. එතකොට පින්වතුනි දැන් බලන්න මේ අපි සාමාන්‍ය ලෝකේ මේ ඉගෙන ගන්න දේවල් අතර මේ කොයිතරම් මේ දේවල් විශේෂයිද? ඊළඟට මේවා ජීවිතයට කොච්චර අපේ මේ සැප ලැබීම පිණිස බලපානොත්. දැන් අපි සැප ලැබෙනවා කියලා හිතාගෙන කරන දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන සැපේ ලැබෙන්නේ නැති බව මේ අනිත්‍ය වෙන ලෝකෙ ඉදිරියේ මේ මොහොතක් පාසා අපිට ඕනතරම් සාක්ෂි තියෙනවා. නමුත් බුදුරණවහන්සේගේ ධර්මයේ මේ අපි ඉගෙන ගන්න මොහොතක් පාසා අපේ ජීවිතේ උතුම් වූ සැපයක් කරා ගෙන යන බව මේ ශ්‍රාවකයෝ තේරුම් ගන්නවා කියනවා. මේ මොකද මේ ධර්මය කොට්ටාසයන් බුදුරජාණන් දේශනා කරනකොට ශ්‍රාවකයෝ ඒවා පුරුදු කරනවා කියනවා. ඒ පුරුදු කරන ශ්‍රාවකයෝ තුළ මේ ශාස්ත්‍රඥ වහන්සේකට ගෞරවයක් ඇති වෙනවා කියනවා. ඒකාන්තයෙන් මේක නම් ආශ්චර්ය අద్භූත වූ දුකින් මිදෙන ප්‍රතිපදාවක්. මේ මාර්ගේ විතරමයි දුකින් නිදහස් වෙන්න තියෙන්නේ කියලා මේ එකක් ගානේ සතර සතිපට්ඨානෙ පුරුදු කරනකොට සතර සම්‍යක් ප්‍රදාන වඩනකොට ඒ ශ්‍රාවකයෝ තුළ ශාස්ත්‍රඥ වහන්සේකට ගෞරවය වැඩි වෙනවා කියනවා. ඊළඟට කියනවා අක්ඛාතා මයා ශාවකාණං පටිපදා යතා පටිපන්න මේ ශාවකා චත්තාරෝ ඉද්ධිපාදේ භාවෙන්ති. එතකොට කියලා දෙනවා කියන ශාවකයන්ට මේ විදිහට වඩන්න සතර ඉර්ධිපාද. ඡන්ද ඉද්ධිපාදේ මේ විදිහට වඩන්න, චිත්ත ඉද්ධිපාදේ මේ විදිහට වඩන්න, විරි ඉද්ධිපාදේ මේ විදිහට වඩන්න, විමර්ශා ඉද්ධිපාදේ මේ විදිහට වඩන්න කියලා දෙනවා කියන. ශ්‍රාවකයෝ පුරුදු කරනවා කියන. ඊළඟට මේ මාර්ගය කියලා දෙනවා කියනවා මේ පංච ඉන්ද්‍රිය මේ විදිහට වඩන්න. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය මේ විදිහට වඩන්න කියනවා. එතකොට මේ ශ්‍රාවකයෝ වඩනවා කියනවා සද්ධා බලං භාවේති උපසමගාමින් සම්බෝධගාමි. මේ ජීවිතේ සංසිඳලා යනවා කියනවා. ජීවිතේ කලින් අවබෝධ නොකළ යථාර්ථය අවබෝධ වෙනවා කියන මේ පංච ඉන්ද්‍රිය වඩනකොට.
පංච බල වඩන්න කියනවා. ඒ විදිහට කියලා දෙනවා කියනවා. ඊට පස්සේ සප්ත බොජ්ජංග වඩන විදිය ගැන මේ මාර්ගය කියලා දෙනවා කියනවා. සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන සප්ත බොජ්ජංග වඩන විදිය කියලා දෙනවා කියනවා. ඊට පස්සේ කියලා දෙනවා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ විදිහටයි වඩන්නේ කියලා දෙනවා කියනවා. ඊළඟට ශ්‍රාවකින්ට කියලා දෙනවා කියනවා අෂ්ට විමෝක්ෂට මේ විමෝක්ෂාට වඩන විදිය, ඊට පස්සේ අභිභායතනට වඩන විදිය කියලා දෙනවා කියනවා. දස කසින වඩන විදිය කියලා දෙනවා කියනවා. ඊට පස්සේ සතරක් වූ ධාන වඩන විදිය කියලා දෙනවා කියනවා. මේ විදියට මේ ජීවිතයේ කවදාවත් අවබෝධ නොකළ දේවල් මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරන්න කියලා දෙනවා කියනවා. ශ්‍රාවකින්ට කියලා දෙනවා කියනවා මේ අනිත්‍ය වූ හේතුඵල ධාමින් හටගත්තු මේ ශරීරය තුළ මේ විඥානය පිහිටලා තියෙන විදිය. ඉතින් මේක කියලා දෙනකොට මේ ශ්‍රාවකයෝ මේව අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියනවා. ඒතර මේක අපිට හොඳට පේනවනේ පින්වතුනි, මේක නිකන් අන්ධ විශ්වාසයක්, අන්ධ භක්තියක්, යාඥා කිරීමක්, ඇදහිල්ලක් ඒ වගේ එකක් නෙමෙයි. මේක සම්පූර්ණ මේ විස්මිත ප්‍රතිපදාව. අකාලික ප්‍රතිපදාව. ඉතින් ඕපනායක ප්‍රතිපදාව. නුවණැත්තන් තම තමන්ගේ නුවණේ වෙන් වශයෙන් දකින්න පුළුවන් ප්‍රතිපදාව. ඉතින් ශ්‍රාවකයන්ට 이르දි ප්‍රාතිහාර්ය ලබා ගන්න විදිය කියලා දෙනවා කියනවා. ඊළඟට කියලා දෙනවා කියනවා මේ දිව්‍ය ශ්‍රවණය ඇති කරගන්න විදිය. මේ දෙවියන්ගේ සමග කතා කරන්න පුළුවන් විදිය. ඊට පස්සේ මේ සත්වයන්ගේ සිත් කියවන්න පුළුවන් විදිය කියලා දෙනවා කියනවා. ඊළඟට කියලා දෙනවා කියනවා මේ මාර්ගය කියලා දෙනවා කියනවා. ඒක මේ සත්වය මේ කර්මානුරූපව එක එක ලෝකවල ඉපදී යන විදිය, මේ හොඳ කරපු අය සුගතිය උපදිනවා, පව් කරපු අය දුගතිය උපදිනවා. මේ විදිහට මේ දිවැසින් දකින විදිය කියලා දෙනවා කියනවා. ඊළඟට කියලා දෙනවා කියනවා මේ අතීත ජීවිත දකින විදිය. ඉතින් ශ්‍රාවකයෝ මහන්සි ගන්නවා කියනවා. මහන්සි අරගෙන මේ தත්ත්වයටපත් වෙනවා කියනවා. උපදව ගන්නවා කියනවා මේ ඥාණය. ඊට පස්සේ මේ සියලුම කෙලෙස් නැසලා හේතුඵල ධම අවබෝධ කරලා සිත පිරිසිදු කරලා සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරලා මේ ජීවිතේම අරහත්ත්වයටපත් වෙනවා කියනවා. සියලු දුකින් නිදහස් වෙච්ච බව ශ්‍රාවකයෝ ප්‍රත්‍යක්ෂ කරනවා කියනවා. ඉතින් මේ විදියට මේ ධර්මයේ අවබෝධ කරන දුකින් නිදහස් වෙන පැහැදිලි මාර්ගයක් ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා තියෙනව නේද කියලා මේ ශ්‍රාවකයන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා කියන ශාස්ත්‍රඥ වහන්සේ ගැන. අනේ මේක මේ කොයිතරම් ප්‍රඥාගෝචර වැඩපිළිවෙලක්ද, කොයිතරම් මේ බුද්ධියට කතා කරන ධර්මයක්ද මේක, කොයිතරම් යථාර්ථවාදීද මේක. පුදුමාකාර මේ ජීවිතේ අපි කවදාවත් හිතපු නැති පැත්තක්, මේ ජීවිතය අවබෝධ කරන විදිහක් මේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාලා නේද කියලා ශ්‍රාවකයන්ට ගොඩාක් පැහැදීමක් ඇති වෙනවා කියනවා. ඒ පැහැදීම මුල් කරගෙන මේ ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්න හේතු වෙනවා කියනවා මේ කරුණ. ඉතින් බුදුරණවහන්සේ වදාලා මේ උදායි ඔන්න ඔය කරුණ තමයි මගේ ශ්‍රාවකයෝ මේ තථාගතයන් වහන්සේට ගෞරව කරන්න විශේෂ කරුණු හැටියට ගෞරව කරන්න ඔය කරුණු දැකලා කියනවා භාග්‍යතුන් වහන්සේගේ. ඉතින් බලන්න පින්වතුනි, අපි සරණ ගිය මේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි අපිට සිත පහදවා ගන්න පිහිට වෙන්නේම මේ ධර්මයේ අපි දැනගැනීමෙන්නේ. දැන් මේ ධර්මයේ මේ අපි දැන් මෙච්චරලා ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුළ මහා සකුළුදාය සූත්‍රය. එතකොට මේ බුදුරණන් වහන්සේගේ මේ දේශනාව අහලා ඒ සකුළුදාය පිරිවැජියා මේ හරිය සතුටටපත් වුණා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ඉගෙනීමෙන්ම තමයි අපිට මේ අපි පත්වලා ඉන්න මේ අනතුරින්, මේ සසරේ සතර අපායට වැටිලා සසරට වැටලා ඉන්න මේ අනතුරින් නිදහස් වෙන්න අපිට මේ මාර්ගයේ පාද ගන්න තියෙන්නේම මේ ධර්මයේ ඉගෙනගෙන ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය කරේ සිත පහදවා ගැනීම. ඉතින් ඒ නිසා මේ පින්නස් සියලු දෙනාටත් ඒ උත්තම වූ අග්‍ර වූ සියලු සත්‍යයන් අතර පරමෝත්තම වූ අපගේ භාග්‍යතුන් වහන්සේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන මේ පින්වතුන්ටත් ඒ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලට ඇතුල් වෙන්නට, අවතීර්ණ වෙන්නට සියලු භාග්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද විශේෂයෙන් මේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි දිලීප පෙරේරා මහතා
සහ දිලිනි දිසානායක මහත්මිය කියන පින්වතුන් ඉතින් දුර්ලභ පිනක් මේ පින්වතුන් රැස් කරගත්තා. මේ ලෝකයේ අග්‍රමදේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්නට සලස්සලා මේ දුකින් නිදහස් වෙන්න උපකාර කරලා ඉතින් මේ පින ඒකාන්තයෙන් මේ පින්වතුන්ට දුකින් නිදහස් වෙන්න උදව් වෙනවා. ඉතින් අපි මේ විදිහට රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා. ඒ වගේම මේ පින්වතුන්ගේ මිය පරලෝකීය ඥාතීන් වන ගාමිණී පෙරේරා, මීට මාස 3කට පෙර මියගිය අයේෂා පෙරේරා, ඒ වගේම ශීලා පෙරේරා, වෝල්ට පෙරේරා, බාරොන් පෙරේරා, කැරොලිනා පෙරේරා, නෙල්සන් ඩයස්, ලිලියන් සල්ගාදු, මෙටිලියා ඩයස්, රෙස්ටා ඩයස්, රියන්සි ඩයස්, අර්ලින් ඩයස්, ජනෝහාමි ගමගේ සහ දයා හපුආරච්චි කියන ඒ මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් අනිකුත් මේ ධර්ම දානය පිණිස උදව්පකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්මයේම මුණ ගැසිලා ඊතා ඉක්මනින් සසර දුකින් අත් මිදෙන්න මේ පින හේතු වේවා. ඒ වගේම පුණ්‍ය ආනුමෝදනා කරන විලියම් දිසානායක පියාණන්ට, සුමනා දිසානායක මෑණියන්ට, මංගලිකා පෙරේරා මෑණියන් කියන මව්පියවරුන්ට නිදුක් නිරෝග දීර්ඝායු සම්පත් පිණිස, ඒ වගේම පෙරේරා පවුලේ සැමටත් දිසානායක පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිසත් දායකත්වයේ දරන දිලීප පෙරේරා මහතා, ඒ වගේම දිලිනි දිසානායක මහත්මිය කියන මේ පින්වතුන්ගේ දූ දරුවන්ට නිදුක් නිරෝග දීර්ඝායු සම්පත් පිණිසත් මේ පින් හේතු වේවා කියලා. ඒ වගේම මේ අද මේ ධර්ම දානය සඳහා දායකත්වයේ දරන දිලීප පෙරේරා මහතාට, දිලිනි දිසානායක මහතාට මහත්මිය කියන මේ පින්වතුන් විශේෂයෙන් මේ පින් අනුමෝදන් වෙලා මේ පින්වතුන්ට නිදුක් නිරෝග චිරජීවනයේ සැලසේවා. බුදුරණාහි කෙරේ දින දින වැඩෙන සද්ධාාවක් ඇති කරගන්නට මේ පින්වතුන්ට ඒ තුලින් සියලු දුකින් නිදහස් වෙන්න මේ පින හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු ස්වාමීන් වහන්සේලාට, ලෝකවාසී සියලු ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූ පුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සියලු පින් හේතු වේවා කියලා පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ඉතින් හැම දිනාටම තුනුරුවන් සරණින් දෙව් රැකවරණින් සියලු යහපත වේවා. සාදු සාදු සාදු. තථාගතයන් වහන්සේගේ ධර්මය මොනතරම්නම් මිහිරිද, මොනතරම්නම් සුන්දරද. ඒ උතුම් දහමින්ම තමයි අපිට මඟ කියා දෙන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න, මේ දුකින් මිදෙන්න. ඉතින් උතුම් ධර්මයේ අද දවසේදීත් පින්වන්ත ඔබ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්විර ගුවන්විදුලිය ඔස්සේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහන සමගින් එකතු වෙලා ශ්‍රවණය කරනවා, මේ වැඩසටහන නරඹනවා. ඉතින් ඔබට අවස්ථාව ලැබෙනවා මේ අනතුරු භාවනාව සමගින් එකතු වෙන්න. ඉතින් අපිට කලින් මතක් කරනවා අද දවසේ වැඩිපුර දායකත්වයෙන් එක්කන පින්වන්ත පිරිස එංගලන්තයේ පදිංචි දිලීප පෙරේරා මහත්මයා සහ දිලිනි දිසානායක මහත්මිය තමයි අද දවසේ වැඩිපුර දායකත්වයෙන් එක් කරන්නේ. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට කැමතියි. මෙතෙන් පටන් උතුම් භාවනාව සිදු කරන්න තියෙන අපි පින්වත් ස්වාමීන් වහන්සේට ඒ වෙනුවෙන් අවස්ථාව සලසා දෙන අතරේ පින්වන්ත ඔබට මතක් කරනවා මේ භාවනාවෙන් අනතුරුව අප එකතු වෙනවා ධර්ම සාකච්ඡාවට. ඉතින් ධර්ම සාකච්ඡාවට ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා 0112 548 400 0112 548 400 ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ නිසා සූදානම්ින් ඉන්න කියලා අපි පින්වන්ත ඔබට සිහිපත් කරනවා. දැන් අපි විනත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. අපේ ජීවිතවලට සුන්දරත්වයක් එකතු කරන, අපේ හිත සංසුන් කරගන්නට, හිතේ සැහැල්ලුව ඇති කරන උතුම් භාවනාව මෙතෙන් පටන් සිදු කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි. දැන් මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇතුළත් විදර්ශනා භාවනා පුරුදු වෙන්න. ඉතින් ප්‍රඥාව දියුණු වීම පිණිස මහෝපකාරී වෙන අසිරිමත් බුදු නුවණින් දේශාවදාල ඒ උතුම් ධර්ම අවවාද වලට අනුව
ඒ විදර්ශනා භාවනාව පුරුදු වීම පිණිස කවුරුත් තැන්පත් වෙන්න. අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ ධාතු මනසිකාර භාවනාව පුරුදු වෙන්න. දැන් හොඳට අවධානය යොමු කරගන්න මේ ශරීරය ගැන. මේ ශරීරයේ හැදිලා තියෙන කොටස්, ඒ මූලික ස්වභාවයන්ගේ යථාර්ථය අපි නුවණින් තේරුම් ගන්න මහන්සි ගනිමු. බලන්න මේ ශරීරයේ හැදිලා තියෙන කොටස් අතර මේ ගොරෝසු ගතිය, තද ස්වභාවයක් තියෙන කොටස් තියෙනවා. ඒවට කියනවා පඨවි ධාතු කියලා. ඒ තමයි හොඳට සිතින් මෙනෙහි කරන්න, නුවණින් විමසන්න. මේ ශරීරයේ තියෙනවා කෙස්. මේ කෙස් කියලා කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක්. මේ කෙස් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. සුදු පහ ගැන්විලා, දිරලා, මේ පොළොවට වැටිලා පස් බවට පත් වෙලා නොපෙනී යනවා. කෙස් කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක්. මේ ශරීරයේ තියෙන ලොම්, ඒ ලොම් පොළොවට වැටිලා පස් බවට පත් වෙලා නොපෙනී යනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙන නියපොතු. මේ නියපොතු කහ පහ ගැන්විලා, කැඩිලා, දිරලා, පොළොවට වැටිලා පොළොවේම පස් වෙලා නොපෙනී යනවා. ඒකට හේතුව නියපොතු කියන්නේ පස් වලට අයිති දෙයක්. ඊළඟට මේ ශරීරයේ තියෙන තවත් ගොරෝසු ස්වභාවයෙන් යුක්ත දෙයක් තමයි දත්. මේ දත් දිරලා, කැඩිලා, කුණු වෙලා, පොළොවට වැටිලා පස් වෙලා යනවා. දත් කියන්නේ පස්වන ස්වභාවයෙන් යුක්ත දෙයක්. මේ ශරීරයේ පුරා තියෙන සම, මේ සමත් දිරලා, මෝරලා, පොළොවට වැටිලා පස් වෙලා පොළොවේම කොටසක් බවට පත් වෙනවා. ඒ වගේ මේ ශරීරයේ තියෙනවා මස්. මේ මස් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. මේ මස් මෝරලා, දිරලා, පොළොවට වැටිච්ච දවසකට පණුව ගහලා, කුණු වෙලා පොළොවේම කොටසක් බවට පත් වෙලා පස් බවටම පත් වෙලා නොපෙනී යනවා. ඊළඟට මේ ශරීරය ඇතුලේ තියෙනවා නහරවැල්. ඒ නහරවැල් පොළොවට වැටිලා පස් බවට පත් වෙලා නොපෙනී යනවා. පඨවි ධාතු. ඒ වගේම මේ ශරීරය ඇතුලේ තියෙනවා ඇට සැකිල්ල. එතකොට මේ ඇට සැකිල්ල මේ ඇස් කුහර වලින් යුක්ත, කන් කුහර වලින් යුක්ත, නාස් කුහරයෙන් යුක්ත, මුඛ කුහරයෙන් යුක්ත, මේ පපුවේ ඊළෑට, ඊට පස්සේ මේ කොඳු ඇට පේලිය, මේ උකුල් ඇට, කලව ඇට, කෙන්ඩ ඇට, පා ඇට, පා ඇඟිලි ඇට වලින් සමන්විත මේ ඇට සැකිල්ලක් තියෙනවා. මේ ඇට සැකිල්ලත් පොළොවට වැටිලා, දිරලා ගිහිල්ලා කෑලි වලට කැඩිලා කුඩු බවට පත් වෙලා, කුණු බවට පත් වෙලා යම් දවසක පොළොවේම කොටසක් බවට පත් වෙලා නොපෙනී යනවා. පඨවි ධාතු. පස් වී යන ස්වභාවයට අයිති දේ. පස් වී යනවා. ඒ ඇතුලේ තියෙනවා ඇට මිදුළු. ඒවත් අර වගේම පොළොවට පස් වෙලා නොපෙනී යනවා. ඊළඟට මේ ශරීරය ඇතුලේ තියෙන තවත් ඒ වගේම ඝනකන් ස්වභාවයෙන් යුක්ත දේවල් තමයි මේ වකුගඩු කියන මේ මස් වැදලිත් පොළොවට වැටිලා, දිරලා, කුණු වෙලා, පස් වෙලා නොපෙනී යනවා.
පස් බවට පත් වෙලා යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා හදවත කියන මස් වැදල්ල. ඒ අර වගේම පොළොවේ පස් වෙලා නොපෙනී යනවා. ඊළඟට පෙනහලු පොළොවේ පස් බවට පත් වෙලා පස්වලම කොටසක් වෙනවා. ඒ වගේම අක්මාව පොළොවේ පස් බවට පත් වෙලා පොළොවේම කොටසක් බවට පත් වෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන කුඩා බඩවැල්. ඒ කුඩා බඩවැල් පොළොවට වැටිලා කුණු වෙලා පස් බවට පත් වෙලා නොපෙනී යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන මහා බඩවැල්. ඒකත් පොළොවට වැටිලා පස් බවට පත් වෙලා නොපෙනී යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා පිත්තාශය. අර විදිහටම පොළොවට වැටිලා පස් වෙලා නොපෙනී යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා ආමාශය. පොළොවට වැටිලා පස් වෙලා නොපෙනී යනවා. ඒ වගේම මේ ශරීරය තුළ තියෙන අසූචි පොළොවට වැටිලා පස් වෙලා පොළොවේම කොටසක් බවට පත් වෙලා නොපෙනී යනවා. එහෙනම් මේ ශරීරයේ තියෙන මේ ඝනකම් ස්වභාවයෙන් යුක්ත මේ තද ස්වභාවයෙන් යුක්ත මේ සියලුම කොටස් මම කියලා කෙනෙකුට අයිති නැහැ. මගේ කියලා කෙනෙකුට අයිති නැහැ. අයිතිකාරකමක් කියන්න බෑ. මගේ ආත්මය මේවා මගේ දේවල් මට ඕනේ විදිහට තියාගන්න ඕනේ කියලා එහෙම කියන්න බෑ. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒකට හේතුව මේ හැම කොටසක්ම පස්වලට අයිති, පස් ස්වභාවයට අයිති, පඨවි ධාතුවෙන් හටගත් දේවල්. ඒ නිසා මේ පඨවි ධාතුවට අයිති සියල්ලම අනිත්‍යයි. 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 පඨවි ධාතුවට අයිති සියල්ලම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ පඨවි ධාතුව අනිත්‍යයි. 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 මේ පඨවි ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. පඨවි ධාතුව අනිත්‍යයි. 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 පඨවි ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා පින්වතුනි දියර ගතිය. ඒකට කියනවා ආපෝ ධාතුව කියලා. ඉතින් හොඳට නුවණින් විමසන්න මේ ශරීරයේ ඇතුලේ තියෙනවා පිත. ඒ පිත වතුරේ දිය වෙලා වතුරේම කොටසක් බවට පත් වෙලා නොපෙනී යනවා. මේ ශරීරයේ තියෙන සෙම වතුරේ දිය වෙලා වතුරේම කොටසක් බවට පත් වෙලා නොපෙනී යනවා. ආපෝ ධාතු. ඒ වගේම මේ ශරීරයේ තියෙන සැරව වතුරේ දිය වෙලා වතුරේම කොටසක් බවට පත් වෙලා නොපෙනී යනවා. මේ ශරීරයේ පුරා දිව යන ලේ තියෙනවා. මේ ලේ වතුරට වැටිලා වතුරේ දිය වෙලා නොපෙනී යනවා. ආපෝ ධාතු. මේ ශරීරයේ පුරාම ගලන දහදිය තියෙනවා. මේ දහදිය වතුරේ දිය වෙලා නොපෙනී යනවා. ආපෝ ධාතු. ඒ වගේම තෙල් මන්ද තියෙනවා. වතුරේ දිය වෙලා නොපෙනී යනවා. ආපෝ ධාතු. මේ ඇස් වලින් ගලන කඳුළු තියෙනවා. ඒත් වතුරේ දිය වෙලා නොපෙනී යනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා නහයෙන් ගලන සොටු. ඒ සොටු වතුරේ දිය වෙලා වතුරත් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා නොපෙනී යනවා. ඒ වගේම මේ මුඛයෙන් ගලන කෙල තියෙනවා. මේ කෙල වතුරේ දිය වෙලා වතුරත් එක්ක මිශ්‍ර වෙලා නොපෙනී යනවා. මේ ශරීරයේ තියෙන සඳ මිඳුළු
ඒවත් වතුරේ දිය වෙලා නොපෙනී යනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන මුත්‍රා වතුරත් එක්ක එකතු වෙලා වතුරේ දිය වෙලා නොපෙනී යනවා. එතකොට මේ දියරමේ ස්වභාවයක් තියෙනවා මේ ශරීරයේ. මේ වතුර ස්වභාවයක් තියෙනවා. මේ සියල්ලම ආපෝ ධාතුටයි අයිති. ආපෝ ධාතුවෙන් හටගත්දේ. ඒ ආපෝ ධාතුවෙන් හටගත්දේ මම කියලා කියන්න බෑ. මගේ කියලා අයිතිකාර කරගන්න දෙයක් නෑ. මගේ ආත්මය කියලා තමාගේ වුවමනාවට පාලනය කරන දෙයක් එතන නෑ. ඒ ආපෝ ධාතුවේ ස්වභාවය තමයි අනිත්‍ය වෙලා නැසිලා වෙනසිලා යාම. ඒ නිසා මේ ආපෝ ධාතුව අනිත්‍යයි. 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 ආපෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ ආපෝ ධාතුව අනිත්‍යයි. 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 ආපෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ ආපෝ ධාතුව අනිත්‍යයි. 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 ආපෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. ඒ වගේම මේ ශරීරයේ ඇදිලා තියෙන දේවල් අතර තවත් කොටසක් තමයි මේ ශරීරයේ තියෙන රස්නේ ගතිය. ඒ තමයි තේජෝ ධාතුව. මේ ශරීරයේ මේ දවන රස්නේ ගතිය මේ දහදිය දාන වෙලාවට මේ ශරීරයේ තියෙන රස්නේ ගතිය ඒ වගේම මේ ශරීරය ඇතුළට යන ආහාර පාන දිරවා දමන රස්නේ ගතිය ඒ වගේම මේ උණා වගේ හැදිච්ච වෙලාවට තියෙන රස්නේ ගතිය මේ තේජෝ ධාතුව. ඊළඟට මේ ශරීරයේ මෝරලා දාන ශරීරයේ දිනෙන් දින දිරවා දමන මේ ජරාවට පත් කරන මේ රස්නේ ගතිය තේජෝ ධාතුව. මේ තේජෝ ධාතුවත් මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බැරි බව අවබෝධ කරන්න ඕනේ. තමාගේ පාලනය පවත්වන්න බැරි අනිත්‍ය වූ දෙයක්මයි කියලා අවබෝධ කරන්න ඕනේ. මේ බාහිර තියෙන මේ රස්නේ ගතිය වෙනස් වෙනවා වගේම මේ තේජෝ ධාතුවට අයිති දෙයින් හටගත් මේ ශරීරයේ තියෙන මේ ස්වල්පයක් වූ රස්නේ ස්වභාවය අනිත්‍යමයි. මේ තේජෝ ධාතුව අනිත්‍යයි. 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 මේ තේජෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. තේජෝ ධාතුව අනිත්‍යයි. 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 තේජෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ උණුසුම් ස්වභාවය මේ රස්නේ ගතිය මේ තේජෝ ධාතුව අනිත්‍යයි. 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 මේ තේජෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. ඒ වගේම මේ ශරීරයේ හැදිලා තියෙන තවත් ප්‍රධාන කොටසක් තමයි මේ සුළං ස්වභාවය. ඒකට කියනවා වායෝ ධාතුව කියලා. මේ බාහිර තියෙන මේ හුළඟ හමාගෙන යන හුළඟ වගේම මේ ශරීරයේ ඇතුළේ තියෙනවා වායු ස්වභාවයක්.
මේ ශරීරයේ උඩු අතට යන වායු ස්වභාවය, යටි අතට යන වායු ස්වභාවය, මේ ශරීරයේ පුරා තනින් තන ගමන් කරන වායු ස්වභාවය, මේ ශරීරයේ මේ ආමාශයේ පිරී තිබෙන සුළං ස්වභාවය, මේ ආශ්වාස සුළං, ප්‍රශ්වාස කරන සුළඟ, මේ වායු ස්වභාවය මේ බාහිර හමාගෙන යන සුළඟ වගේම අනිත්‍ය වූ දෙයක්. ඒ සියල්ලක්ම අයිති වායෝ ධාතුවටමයි. මේ වායෝ ධාතුවේ ස්වභාවය වෙනස් වීමමයි. නැසී යාමමයි. වෙනසී යාමමයි. මේ වායෝ ධාතුව අනිත්‍යයි. 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 වායෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. වායෝ ධාතුව අනිත්‍යයි. 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 වායෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. වායෝ ධාතුව අනිත්‍යයි. 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 වායෝ ධාතුව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. එහෙනම් අපි මම කියලා හිතාගෙන හිටියට, මගේ කියලා හිතාගෙන හිටියට මේ ශරීරයේ තියෙන්නේ වෙනස් වෙලා යන කොටස් වලින් හැදිච්ච දෙයක්. මේ ශරීරය කියලා කියන්නේ නැසිලා යන, වෙනසිලා යන දේෙන් හටගත් දෙයක්. ඒ බඳු දෙයකට අපි මම කියලා, මගේ කියලා මේ මුලා වෙලා ඉන්න නිසායි මේ සසරේ දිගින් දිගටම දුක උරුම කරගෙන යන්නේ. ඒ නිසා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක් හැටියටම නුවණින් විමස වාසය කරන්න ඕන. සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය අනිත්‍යයි. පඨවි ධාතුවෙන් හටගත්, ආපෝ ධාතුවෙන් හටගත්, තේජෝ ධාතුවෙන් හටගත්, වායෝ ධාතුවෙන් හටගත් නැසී වෙනසී යන මේ කය අනිත්‍යයි. මේ කය අනිත්‍යයි. අනිත්‍යයි. මේ කය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ කය අනිත්‍යයි. 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 මේ කය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. අනිත්‍යයි. 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 ප්‍රඥාව දියුණු වීම පිණිසම, සත්‍ය අවබෝධ වීම පිණිසම, සියලු දුකින් නිදහස් වීම පිණිසම මේ ධාතු මනසිකාර භාවනාව උපකාර වේවා. සාදු සාදු සාදු. අදත් සතියන්ත සීල භාවනා වැඩස්ථාන සමගින් තමයි පින්වන්ත ඔබ මේ ලෙසින් පිළිවෙත් පුරමින් කටයුතු කරන්නේ. උදෑසන කාලයේ සිට මුතුම් සිල්පද සමාදන් වෙලා ධර්මදේශනාවන් ශ්‍රවණය කරමින් මෙවන් උතුම් භාවනාවන් ජීවිතයට පුරුදු කරමින් මේ ගත කරන හෝරාවන් කිහිපය
ජීවිතයට මහ වටිනාකමක් එකතු කරන හෝරා කිහිපයක් බවට අද උදෑසන සිටම පත්වෙන්නට ඇති. ඉතින් ඇත්තටම ගෙදර ඉඳන්ම ඔබේ ජීවිතයට යහපත එකතු කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් පහුගිය කාලේ අපි මේ වැඩසටහන ආරම්භ කරන්න මූලිකම හේතුව වුණේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක සාමාන්‍යයෙන් සතියන්ත ඉරිදා දවසේ විහාරස්ථානවල ඒ වගේම නොයෙකුත් ආගමික සිද්ධාස්ථානවල ඒ වගේම තමයි මහමෙවුනාව භාවනා අසපුවල සතියන්තයේදී විශේෂ භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. විශේෂ සතියන්ත භාවනා වැඩසටහන් සතියන්ත ඒ උතුම් ධර්මයේ කියා දෙන වැඩසටහන් පැවැත්වෙනවා. ඉතින් මේ වැඩසටහන් සියල්ලක්ම නතර වෙද්දී තමයි මේ උතුම් වැඩසටහන ශ්‍රෝතා රූපවාහිනියේ වගේම ලක්වර ගුවන්විදුලියෙන් පින්වන්ත ඔබට නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දුන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්නේ ඇති වෙලා දැන් මාස 6කට ආසන්න කාල සීමාවක් ගත වෙලත් ඔබේ ජීවිතයේ යහපත පිණිසම මේ වැඩසටහන් දිගින් දිගටම ගෙනෙන්නේ පින්වන්ත ඔබේ කැමැත්ත පින්වන්ත ඔබේ ඉල්ලීම නිසා වෙන්න තමයි. අද දවසේ අපි වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ පින්වත් පිරිස දායකත්වයන් එක්කලා එංගලන්තයේ පදිංචි දිලීප පෙරේරා මහත්මයා ඒ වගේම දෙලිනි දේශානායක මහත්මිය ඒ පින්වන්ත පිරිස තමයි දායකත්වයන් එක් කරන්නේ. ඔවුන්වත් අපි පුණ්‍ය අනුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම ධර්ම දේශනාවත් භාවනාවත් සිදු කරපු අපි පින්වත් ස්වාමින් වහන්සේට අපි උදෑසන කාලේ ඉඳන් යම් පිනක් ජීවිතේ රැස් කරගත්තද ශ්‍රෝතා රූපවාහිනියේ වගේම ලක්වර ගුවන්විදුලියෙන් උතුම් ධර්මයේ විකාශනය කරමින් මොහොතක් පාසා රැස් කරගත්තා වූ ඒ උතුම් ධර්ම දානමේ පිනත් අපි පින්වත් ස්වාමින් වහන්සේලා අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම පින්වත් ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. අපි කලින් මතක් කළා වගේ පින්වන්ත ඔබට පුළුවන්කම තිබෙනවා තවත් සුළු මොහොතකින් ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. ඒත් අපි කෙටි විරාමයකටයි මේ යන්නේ. රැඳලා ඉන්න ශ්‍රෝතා රූපවාහිනිය ලක්වර ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.